හරි පුතේ අපි වැඩේ පටන් ගමු එහෙනම් පුතේ මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ හොඳට අහගන්න දැන් ඔයාට මම ප්‍රසන්ටේෂන් එකක ප්‍රශ්න වගේක් දානවා ප්‍රශ්න වගේක් කියන්නේ එක ප්‍රශ්න තමයි දාන්නේ ඒකට පොඩි වෙලාවක් තමයි ඔයාට දෙන්නේ ඔයාට තියෙන්නේ ප්‍රශ්නේ කියවලා ලියන්න මොකුත් ඕනේ ප්‍රශ්නේ කියවලා දැන් උදාහරණයක් කිමු ගාණක් හදන්න තියෙනවා නම් ඒ අදාළ ගානේ අවශ්‍ය කොටස ලියලා ටක් ගාලා පොතේක සුළු කරලා උත්තරේ මොකක්ද කියලා විතරයි මාක් කරන්න ඕනේ හරිද එතකොට පුතේ අපි අද ප්‍රශ්න කිහිපයක් කතා කරනවා හරිද ඒ කතා කරන ප්‍රශ්න ටිකට අදාළව ඕගොල්ලන්ට තියරි කොටස් ටිකත් උගන්වනවා ඒ කියන්නේ ඒකේ තමන්ට අවශ්‍ය කරන සිද්ධාන්ත කරුණු මොන හරි අමතක වෙලා තියෙනවා නම් ඒවත් මතක් කරලා දෙමින් තමයි යන්නේ ඊට පස්සේ ඊළඟ දවසත් ඒ විදිහට ප්‍රශ්න කතා කරනවා ඊට පස්සෙත් එහෙමයි දවස් 4ම ඊට පස්සේ පුතේ ඔය 4 වෙනි දවසේදී ඔයාට බහුවර්ණ ප්‍රශ්න 40කුයි ඔයාට බහුවර්ණ ප්‍රශ්න 40ක් ලැබෙනවා සහ ඔයාගේ සාමාන්‍ය පේපර් එකේ එන විදිහට ඔයාට සෙකන්ඩ් පේපර් එක හම්බ වෙනවා එතකොට ඔයාට ගෙදරදී ඒ පේපර් එක කරන්න වෙනවා ඒකට අවශ්‍ය කරන සියලු කරුණු මේකෙන් උගන්වලා තියෙන මේ දවස් 4 උගන්වනවා එතකොට ඔයාට තියෙන්නේ ඒක කරලා ඒකේ ලකුණු කොහොමද කියලා බලන්න ඒකේ උත්තර පත්‍රයකුත් මම දෙනවා හරිද ඒ විදිහට තමයි වැඩසටහන වෙන්නේ මේකට අවශ්‍ය කරන සියලු තමන් දන්නේ නැති සිද්ධාන්ත කරුණු ටික ටක් ගාලා ඔයා මේ සටහන් කරගන්න ඕනේ CR පොතේ හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු තව දරුවෝ දෙන්නෙක් ඉන්න සම්බන්ධ වෙන්න වෙලා ගියා වැඩි හරි පුතේ එහෙනම් බලමු ඔයා අවංකවම කරන්න අවංකවම මේ වැඩේ කරමු රයිට් ඉස්සෙල්ලාම ගොඩාක් සංකීර්ණව නෙමෙයි අපි යම් ප්‍රමාණයක සංකීර්ණතාවෙන් අඩු ප්‍රශ්න ටිකක් තමයි යන්නේ ඊළඟ දවසේ ඉඳන් තමයි ඔයාට සංකීර්ණ ප්‍රශ්න ටික ලැබෙන්නේ හරි පළවෙනි ප්‍රශ්නේ සිංහල මාධ්‍ය දරුවෝ උඩ කොටස බලන්න ඉංග්‍රීසි මාධ්‍යෙන් කරන දරුවෝ ඉරෙන් යට කොටස බලන්න අග්ගාලා උත්තරේ ගන්න බලන්නකො පොතේ ලියා ගන්න පොතේ වරද්දක් නැතුව ලියා ගන්න පොතේ පොතක් ගත්තා පොතේ ලියුවා ජයන පුතේ CR පොතක් අරගෙන පළවෙනි ප්‍රශ්නේ ලියන්න එපා පොතේ පළවෙනි ප්‍රශ්නේ පොතේ ලියන්න නැතුව පළවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ ඔයාලට හොයාගන්න පුළුවන්ද කියලා බලන්න පොතේ ගාන හදලා උත්තරේ ගත්තේ කට්ටිය මට උත්තරේ වන්න දැන් ටිකක් ඔයා කලබල වෙලා වගේ ඇති තමන් ගත්ත උත්තරේ තමන් එවන්නේ එච්චරයි කලබල වෙන්න තමයි මේ විදිහට තියලා තියෙන්නේ මතේෂ පුතා උත්තරේ වල තියෙනවා හරියට හරි වෙලාව ඇති
පුතේ මේ වගේ ගානක් ආවොත් හොඳට අහගන්න. මේ වගේ ගානක් ආවොත් දැන් මෙතන තියෙන්නේ එකේව පහක් තිබ්බනේ. 1 2 3 4 5 එකේව 5යි 0යි 1යි 1යි 0යි 1යි 0 ඔන්න ඔහම තිබ්බේ. බලන්න හරිද නේද කියලා පුතේ? ඔහම තිබ්බේ. හරි? ඕනම ද්විමේය සංඛ්‍යාවක් හොඳට අහගන්න පුතේ. ඕනම ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න ආවොත් ඕනම ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න ආවොත් ඔයා කරන්න ඕනේ ඒ අදාළ ද්විමේය සංඛ්‍යාව දකුණු අත පැත්තේ ඉඳන් මේ තම ජනප්‍රිය ගානක් මේ පාස් පේපර්ස් වල දකුණු අත පැත්තේ ඉඳන් කොටස් 3 ගානේ වෙන් කරන්න ඕනේ. මෙන්න මෙහෙම කොටස් 3 ගානේ වෙන් කරන්න ඕනේ. වෙන් කර ගන්න ඕනේ. හිතෙන් කරගත්තත් කමන්නේ. මෙහෙම 3යි මෙහෙම 3යි. ඊට පස්සේ පුතේ මේ කොටස අපි දෙකේ බල විදිහට ලියන්නේ. දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2. දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2. මම එහෙම ලියන්නේ නැතුව දෙකේ බිඳුව කියන්නේ පුතේ කෙලින්ම දෙකේ බිඳුව කියන්නේ 1යිනේ. මේවා ලියන්න ඕනේ නැහැ මෙහෙම හොඳේ. ලියන්න ඕනේ නැහැ මේ දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා යට මේක අල්ල ගන්න තමයි කියන්නේ. දෙකේ බිඳුව කියන්නේ 1යි. දෙකේ බිඳුව කියන්නේ 1යි. දෙකේ 1 කියන්නේ 2යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ දෙවෙනි බලය 4යි. හරිද? දෙකේ දෙවෙනි බලය 4යි. ඒතකොට මේ වගේම සෙට් තුනක් තමයි එහා පැත්තේ තියෙන්නේ. 1 2 4. ඊට පස්සේ ආයිත් එහා පැත්තේ තියෙන්නේ මේ වගේම සෙට් තුනක් 1 2 4. ඒ වගේම ආයිත් මේ පැත්තේ තියෙන්නේ 1 2 4. ඒ කියන්නේ මෙතන බිඳුව තියෙන්නේ. හිතා ගන්න ඕනේ බිඳුව කියලා. නැත්තම් මේක අයින් කරලා දැන් මේක වැඩක් නැහැ. ඊට පස්සේ පුතේ මේ උඩ තියෙන අගය මේ උඩ තියෙන අගයෙන් මේක වැඩි කරන්න ඕනේ අපි. මේකෙන් මේක වැඩි කරන්න ඕනේ. එකෙන් එතකොට බිඳුව වැඩි කරාම කීයද දෙන්නේ පුතේ? බිඳුවයි. එකෙන් බිඳුව වැඩි කරාම බිඳුවයි. දෙකෙන් එක වැඩි කරාම 2යි. හරිද? දෙකෙන් එක වැඩි කරාම 2යි. හතරෙන් බිඳුව වැඩි කරාම බිඳුවයි. හරිද? හතරෙන් බිඳුව වැඩි කරාම බිඳුවයි. මේ කොටස් තුන වෙනම එකතු කරන්න ඕනේ. කියන්නේ මේ තුන දැන් වෙනම එකතු කරගන්න ඕනේ. එහා පැත්තත් අපි අරන් ඉමුකෝ. එකෙන් එක වැඩි කරාම 1යි. දෙකෙන් එක වැඩි කරාම 2යි. එතන 2යි. එහා පැත්ත පුතේ එකෙන් බිඳුව වැඩි කරාම බිඳුවයි. හරි එකෙන් බිඳුව වැඩි කරාම බිඳුවයි. එතන මෙතනත් එකෙන් එක වැඩි කරාම 1යි. දෙකෙන් එක වැඩි කරාම 2යි. හතරෙන් එක වැඩි කරාම 4යි මේ ටික. මෙතන එකෙන් එක වැඩි කරාම 1යි. දෙකෙන් එක වැඩි කරාම 2යි. ඒතර මේ සෙට් එක වෙනම එකතු කරනවා. එකතු කිරීමේ ලකුණු මෙතන දාගන්න. මේ සෙට් එක වෙනම එකතු කරාම උත්තරයක් එනවා. මේ සෙට් එක වෙනම එකතු කරාම උත්තරයක් එනවා 2යි මේ පැත්තට. මේ සෙට් එක වෙනම එකතු කරාම මෙතන 2 1 එකතු කරාම උත්තරේ 3යි. මෙතන 3ක් එනවා. මෙතන 4යි 2යි 1යි එකතු කරාම පුතේ උත්තරයක් එනවා 7යි. මෙතන 7යි. මෙතන 2යි 1යි එකතු කරාම උත්තරයක් එනවා 3යි. මතීෂ මේ උත්තරේ වල තිබ්බා. ඒතර උත්තරේ තමයි 3732යි 8 පාදේ. 3732යි පුතේ 8 පාදේ. 3732යි 8 පාදේ. හරි. අපේ රවින්දු පුතත් එවල තිබ්බ උත්තරේ 3732යි 8 පාදේ මේක. මේක තමයි උත්තරේ. ඔයා මෙතන එකතු කිරීම දාලා එක හදාගන්න. එතකොට පුතේ මේක හදන්න ලේසි. ඔයා මෙන්න මේ පැටර්න් එක ඔළුවේ තියාගෙන තිබ්බනම් හොඳට අහගන්න මෙන්න මේ පැටර්න් එක. ඕනම ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය කිරීමටත් හොඳට අහගන්න. ඕනම ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය කිරීමටත් ඕනම අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමේය කිරීමටත් ඔයාට පුළුවන් මෙන්න මේ ගණකරාමුව මතක තියෙනවා නම් හිතේ. මෙන්න මේක පොඩ්ඩක් බලාගන්න. මෙතන තියෙන පුතේ අහගන්න. මෙතන තියෙන්නේ එකේ කූර. එකේ කූර තමයි මේ කොනේම තියෙන්නේ. මැද තියෙන දෙකේ කූර, මේ තියෙන්නේ හතරේ කූර.
හොඳට අහන් ඉන්න. හරි. මේ ටික එකතු කරාම ඔක්කොම ඉන්නේ පුතේ 7යිනේ. ඒ පුතේ අෂ්ටමේ සංඛ්‍යාවල අගයන් තියෙන්නේ 0 ඉඳන් 7 දක්වා. නේද? 0 ඉඳන් 7 දක්වා. හරි. උදාහරණයක් විදිහට පුතේ මේ බලන්න. මම මේ උදාහරණයක් විදිහට මේ බලන්නකෝ. 0.1 කියලා කියන්නේ අහගන්න 0.1 කියන එකේ තේරුම තමයි ඔයා මේ ගණන් කරාමින් චූට්ටක් තේරුම් ගන්න 0.1 කියලා කියන්නේ මේ කූරට මම මේ කූර ෆිල් කරන්නේ මැද තියෙන කූර ෆිල් කරනවා අහගන්න මැද තියෙන කූරට මම දානවා බෝලයක් මොකක් හරි පබලුවක් දානවා මේ වගේ මේක කලින් කරලා තින්නේ පබලුවක් දානවා එහා පැත්තේ 0යි කියන්නේ මේකට දාන්නේ නෑ මොකුත්. ඒතර මේ මැද එකට විතරයි නේද මේ එහෙනම් උත්තරේ 2යි. එතන මේ 2යි. උත්තරේ 2යි. ඊළඟ ගැන හිතුවොත් 0යි 1යි 1යි. ඒතර මේක තමන්ගේ මනසේ තියෙන්න ඕනේ 1 2 4 කියන එක. 0යි 1යි 1 කියන්නේ මේ දෙන්නට විතරයි අපි බෝල දාන්නේ. මේ කොනේ දෙකට විතරයි බෝල දාන්නේ. ඒතර ඒ දාපු බෝල දෙක එකතු ගත්තොත් 2 1යි 3යි. ඒක තමයි මේ තියෙන්නේ. මේක හිතුවොත් 3ටම බෝල දානවා මේකේ. ඒතර මේක එකතු ගත්තොත් 7යි. ඒක තමයි මේ තියෙන්නේ. මේක හිතුවොත් අන්තිම දෙකට විතරයි බෝල දාන්නේ. 2 1යි 3යි. ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් පුතේ මේක Tamanට මතක තියෙනවා නම් ටක් ගාලා මේ මුකුත් හදන්න නැතුව උත්තරේ ගන්නත් පුළුවන්. ඒ වගේම විභාගෙට ජනප්‍රිය ගානක් තමයි පුතේ. ජනප්‍රිය කියන්නේ එහෙම නෙමෙයි. විභාගෙට ඉතාමත් මේ බහුල වෙන ගානක් තමයි 600 දැන් අපි කිව්ව මෙහෙම 54 මෙන්න මේ වගේ ගණන් ඒ වගේ අෂ්ටමේ ගානක් දීලා පුතේ වාගෙන් අහනවා මේක ද්විමේ කරන්න කියලා. හොඳට අහන් ඉන්න. අවශ්‍ය දේවල් ලියා ගන්න පුළුවන් මම පොඩි වෙලාවක් දෙන්නම්. අෂ්ටමේ එකක් ටක් ගාලා ද්විමේ කරන්න කියනවා. ඔයා කොච්චර මහන්සි වෙනවද මේක ද්විමේ කරන්න? එහෙම මහන්සි වෙන්න එපා පුතේ. 6 කියන්නේ මේ 6 හදාගන්නේ කොහොමද කියන්නේ? මේ බලන්න මගේ පුතේ. 6 හදන්න නම් බෝල දාන්න ඕනේ කොයි දෙකටද? මෙතනට බෝලයයි මෙතනට බෝලයයි. 6 හදාගන්නේ එහෙමනේ. 4යි 2යි. එහෙනම් අපි 6 හදන විදිහ ලියන්නේ කොහමද? 1යි 1යි මේකට දැම්මේ නැහැ පුතේ බෝලයක්. කොහමද? 1යි 1යි බිඳුව. එහෙනම් පහේ ඉලක්කම හදාගන්න විදිහ කියන්නේ. පහේ ඉලක්කම හදාගන්නේ කොහමද? අනේ කියන්නකෝ. කියන්න 4ටයි 1ටයි බෝල දාන්න. එහෙනම් කොහොමද හදාගන්නේ? මේක දිහා බලන් කියන්න. 1යි 0යි 1. එහෙනම් 4 හදාගන්න විදිහ කියන්නේ 4 ඉලක්කම ද්විමේ කරන විදිහ කියන්නේ. මෙයා ඕනේ නැහැ. මෙයාට විතරයි 1යි 0යි 0. 1යි 0යි 0. එකයි බින්දුව බින්දුව තේරෙනවනේ වස්තුවේ. හරි අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් ලොකු ගාණක් දෙනවා වාට මෙහෙම ගාණක්. අපි කියමුකෝ මෙහෙම 7යි 0යි 3යි 4. ඔක ද්විමේ කරන්න. විභාගෙට මේක MCQ පේපර් එකේ ඇවිල්ලා තිනවා මෙහෙම ගාණක් ද්විමේ කරන්න කියලා. උත්තර දීලා. දැන් ඔයාට මම මේ අර මේ උත්තරේ වරද්දලා දුන්නේ ඔයා කොහොමද කරන්න කියලා බලන්න. ඔන්න පුතේ බලන්න මේ ගාන 7. ඉතින් මේක මතක තියෙනවා නම් පුළුවන් නේ පුතේ 7 හදාගන්න විදිහ කියන්නේ පොඩි ළමයිටත් තේරෙනවා මේ කියන්නකෝ 7 හදාගන්නේ කොහොමද මේ තුන් දෙනාටම බෝල දානවා. එහෙනම් කොහොමද 7 හදාගන්නේ? 1යි 1යි 1. බිඳුව හදාගන්නේ. බිඳුව හදාගන්න මේ එකකටවත් බෝල දාන්නේ නැහැ. එහෙනම් බිඳුව හදන්නේ 0.0.0. බිට් 3කින් ලියන්න ඕනේ. 3 හදාගන්නේ කොහොමද? මේ දෙකට තමයි බෝල දාන්නේ. ඉස්සරහයකට බෝලයක් නෑ 0.1 4 හදාගන්නේ 4 ඉලක්කමට විතරයි දාන්නේ අනිත් දෙකට දාන්නේ ඔන්න දැක්කද මෙහෙම කරනකොට අපිට පුළුවන් අෂ්ටමේ එකක් ටක් ගාලා ද්විමේ කරන්න ඔය මෙන්න මේ කූරු තුන විතරයි ඔයාට ඕන වෙන්නේ මේ වැඩේට ඒ වගේම ඕනම ද්විමේ සංඛ්‍යාවක් දුන්නොත් කේක් කෑලි 3 ගානේ වෙන් කරගෙන බලන්න මේ කේක් කෑලි 3ට අදාළ අංකය මොකක්ද කියලා 0.1 0.1 කියන්නේ 1 කියන්නේ මේක 2 0.1 එහෙනම් මේ කේක් කෑලි දෙක එකතුව 3යි හරි කේක් කෑලි 3ේම එකතුව කීයද 7යි අන්තිම කේක් කෑලි දෙක කීයද 3යි එහෙනම් උත්තරේ 3700 කීයද පුතේ 3732යි උත්තරේ
හරි. ටක් ගාලා විනාඩියක් දෙන්නම් අවශ්‍ය දේවල් පොතේ ලියා ගන්න. පොතේ ලියා ගන්න. මොකද දැන් ඔයගලන්ට මේ ආශ්‍රිත ආයි විස්තර කිරීම කරන්නේ. පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක වාට කරා. ඒ කියන්නේ ප්‍රශ්න සියල්ල මේකෙන් නෙමෙයි එක ප්‍රශ්නයක්. ප්‍රශ්න 40 එක ප්‍රශ්නයක් මේ මොඩල් එකේ එකක් දෙනවා. ඒතර වාට ඒක හැදීමේ දැනුම තියෙනවා. ලකුණු ගන්න ඕනේ වෙලාවත් එක්ක කරලා. ඒ පේපර් එකට අවශ්‍ය කරන දේවල් තමයි මේ දීගෙන යන්නේ ඔක්කොම. මෙතනත් ප්‍රශ්න කරනවා ඔයාට ආයි හම්බෙන්නේ වෙනස් විදිහේ ප්‍රශ්න. ටක් ගාලා මේක ඇඳගෙන පොඩ්ඩක් මේක ඇඳගෙන මේක කරන විදිහ ලියා ගන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට මගේ පුතේ හදලා මට උත්තරේ එවන්න. ටෙක්ස්ට් එකක් දාන්න මේකේ. ඒතර මම දන්නවා දැන් ඔයගොල්ලෝ කරලා ඉවරයි කියලා. මට එක පුතේ මතීෂ් විතරයි වල තිබ්බේ පළවෙනි එකට උත්තරේ. ඊට පස්සේ වල තිබ්බ අපේ කවුද එව්වේ රවින්ද දෙව්වේ. රවින්ද පුතයි වල තිබ්බා. හරි ගොඩක් වෙලා දෙන්න බෑ පුතේ ඊළඟ එකට යන්න. හරි ඊළඟ එකට යන්න. හරි ඒ ප්‍රශ්නේ හරි. ඉංග්‍රීසි මාධ්‍ය අපේ ඉන්නේ එක දරුවයි මට මතක විදිහට කවින්සදුව විතරයි. කවින්සදුව ඒවා ඉංග්‍රීසි මාධ්‍යෙන් නේද කරන්නේ? මට මතක විදිහට කවින්ස විතරයි. හරි. එතකොට මේ පහළ තියෙන කොටසින් බලන්න සිංහල එකම කියවන්න යන්න එපා. හරි පුතේ ඊළඟ එකට යන්න. එතකොට මේ ඔයා මේකේ මේ ප්‍රශ්න ලියන්න මුකුත් කරන්න ඕනේ මේ ප්‍රශ්නත් එක ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ ඔයාලට ලස්සන ප්‍රශ්න සෙට් එකක් හම්බ වෙනවා. හොඳේ? හරි. ඊළඟ ප්‍රශ්නේ අපි දෙවෙනි එකට යමු පුතේ. ටක් ගාලා යමු දෙවෙනි එකට. රයිට්. කරන්න බලන්න මේක. දැන් අහන්නේ ෂඩ්දශමයේ කතාවක්. කම්මැලි වෙන්න බෑ හොඳේ. මහන්සි වෙලා කරන්න ඕනේ එකක් ගන්න හිතාගෙනම. ඔය නැගිටලා එහෙට මෙහෙට ගිහලා වතුර බීලා ඉන්න ඒව බෑ හොඳේ. ඕක පුතේ හරියට මේ ගාන ලියා ගන්න. ගාන ලියාගෙන කියන්නේ ඔය ඉලක්කම ලියා ගන්න ඊට පස්සේ හදන්න. ප්‍රශ්නේ නෙමෙයි මේ කොටස ලියා ගන්න. අපේ චින්තනීදුව උත්තරේ ඒව මුලින්ම චින්තනීදුව උත්තරේ වල තියෙන මුලින්ම ඒ උත්තරේ හරි. චින්තනීදුව ඒ උත්තරේ හරි. හරි වෙලාව හරි. කෙනෙක් කර අපි වෙලාව හරි නේද? ඒ ගාන ඇති වෙලාව. බලන්න පුතේ මේක කරන විදිය (009)
අපේ දිනිතු දුව ඒ වල තියෙන උත්තරේ හරි. රවින්ගේ උත්තරේ වල තියෙනවා හරි. හරි. දැන් මේක බලමු පුතේ අනිත් අය බලාගන්න. කොහොමද කියලා. මේක ගාන තිබ්බේ කොහොමද? මට පොඩ්ඩක් උදව් කරන්න ගාන තිබ්බේ 1 3යි බලන්න මං හරිද ලියනවා කියලා 1 3යි බිඳුවයි 1යි බිඳුවයි 1 2යි බිඳු 3යි 1 3යි බිඳුව 1යි බිඳුව බලන්න හරිද ලියුවා කියලා. ලියුවා හරිද? 1 චෙක් කරගන්න පොඩ 1 3යි මේක වැරදුනා මම ලියුවා වැරදිද දන්නේ 1 3 1යි බිඳුව 1යි බිඳුව 1යි 1යි බිඳු 3යි 1 3යි හරි. කොහොමද තියෙන්නේ? දැන් පුතේ හොඳට අහගන්න. ඕනම ද්විමේ සංඛ්‍යාවක් ෂඩ් දශමය කරද්දී කොටස් 4 ගානේ තමයි වෙන් කරන්නේ. කොටස් 4 ගානේ වෙන් කරන්නේ මෙහෙම. කැලි 4න් 4ට වෙන් කරන්න ඕන. ඇයිස දැන් අර ෂඩ් දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි. ඔයා ප්‍රශ්න අහන්න නැතිඳ මම හිතලා මම අහලා මම උත්තර දෙනවා. දැන් ඉතින් පුතේ ඔයාට මේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කාට හරි ඇයිස අර කලින් අෂ්ටමේ සංඛ්‍යා 3න් 3ට වෙන් කළා මේක 4න් 4ට කපන්න ඉතින් මේකත් 3න් 3ටම කපන්න තිබ්බනේ. මේකත් 3න් 3ටම කපන්න තිබ්බනේ. කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් කවදා හරි දවසක. ඔය O level කරලා නිකන් ඉන්න වෙලාවක එහෙම එන්න පුළුවන්. ඒතකොට ඉතින් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. එහෙම වෙන්නේ පුතේ අෂ්ටමේ සංඛ්‍යාවල අන්තිම සංඛ්‍යාව 7නේ. 7 තමයි ඉලක්කම. ඒ කියන්නේ 7 කියන එක්කෙනා දෙකෙන් බෙදුවා. නැත්නම් 7 කියන අගය 7 කියන දශමය අගය මේ ඩෙක් කියන්නේ දශමය අගය 7 කියන දශමය අගයට අදාළ බිට් තියෙන 3යි මේ ඉස්සරහා බිඳුව ගණන් ගන්න එපා බිට් 3යි තියෙන්නේ මේ 1 1 1 අපි ෂඩ් දශමයේ සංඛ්‍යාවල පුතේ අන්තිම සංඛ්‍යාව f අකුර f අකුර කියන්නේ 15 ගත්තොත් මගේ පුතේ 15 ගත්තොත් මේ බලන්න 15 ගත්තොත් 15 කියන දශමයේ සංඛ්‍යාව ගැන හිතුවොත් මේ බලන්න බිට් කීයක් තියෙනවද මේ කියන්නේ 4යි. එකේව 4යි. 15 දෙකෙන් බෙදන් ගියාම අනේ ඉතුරු වෙන්නේ එකේව 4ක් නේ එන්නේ. බෙදාගෙන ගියාම ඉතුරු වෙන අගේ දැම්මම දන්නවනේ හරිය. ඒ නිසා තමයි 4න් 4ට වෙන් කරන්නේ. හරිද? එතකොට වෙන් කරලා අපි අර ඉස්සෙල්ලා වගේ මේක ලියා ගන්නවා අර ඉස්සෙල්ලා පැටර්න් එකටම ලියා ගන්නවා. මේක ලියා ගන්නවා 1 මේක 1 කියලා ලිව්වා. එහා පැත්තේ කෙනා 2 අර දෙකේ බල 4 මම මේ දෙකේ බල ටික ලියන්නේ 4 8 තව පෙළියක් මම මගහැරලා ලියන්නේ ඔය එක දන්න නිසා මේ ඇත්තට මේ ලියලා තියෙන මෙතන තියෙන දෙකේ බිඳුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය දෙකේ බල විදිහට පුතේ ලියාගන්නේ. හරි ওই විදිහට ලියාගන්න ඕනේ. මේ සෙට් එක කොහොම ලියාගන්නේ. එතකොට ওই විදිහටම තමයි ওই විදිහටම තමයි පුතේ අනිත් ටිකත් ලියාගන්නේ අපි. හරි මෙතින් මේ සෙට් එකත් ලියාගන්න මේ විදිහටම 1 2 4 8 මේකත් එහෙම ලියා ගන්නවා. හරි 1 2 4 8 කියලා. එතකොට මෙතනට එන්නේ එක විතරයි. කොහොම එන්නේ? ඔයා එක පීරියඩ් ලියා ගන්න මම මේ මැෂින් එකෙන් කරන්නේ. හරි. එතකොට පුතේ ඊට පස්සේ අපි මේක වැඩි කරනවා. මෙතන අගෙන් උඩ තියෙන අගෙන් අර ඉස්සෙල්ලා වගේම තමයි පැටියෝ මේ අගෙන් මේක වැඩි කරනවා. ඒතර අහගන්න මම කෙලිම ලියන්නම් එක බිඳුවෙන් වැඩි කරාම බිඳුව තිනව ගන්න එපා වැඩක් නැහැ නේ. බිඳුව තිනව ගන්න එපා. මෙතන ඉන්නේ 8 මේ 1 2 තියෙන 8යි 2යි විතරයි මගේ පුතේ. අහගන්න 8යි 2යි විතරයි. එහෙනම් මේ කොටසට එන්නේ දැන් ඔයාලට ටිකක් තේරෙනවනේ ඔය කරන්නේ. මේ කොටසට එන්නේ 10යි. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න ටෙක්ස්ට් එකක් හරි දාන්න අපරාධේ නැත්තම් හොඳේ. ආයි වෙනම chance නැහැ. මෙතන මේ බිඳුව තිනේ වැඩක් නැහැ නේ පුතේ සුළු කරාට. මේ දෙකේ ඉන්නේ. ඒතකොට මෙතන 2 1යි 3යි. මෙතන ඉන්නේ 3. මෙතන බිඳුව තිනේ වැඩක් නැහැ. 1 2ක් කියන්නේ මෙතන 6යි.
මෙතන ඉන්නේ 6 ඉලක්කම. මෙතන 8යි 4යි 12යි 1යි 13යි. මෙතන 13. එහා පැත්තේ ඉන්නේ 1. මේක ඉන්නේ 1. එතකොට පුතේ ඔයා දන්නවා ෂඩ් දශමී සංඛ්‍යාවල ඔයා දන්නවා පුතේ A කියලා කියන්නේ 10. 10ට කියන්නේ අපි A. B කියලා කියන්නේ 11. C කියන්නේ 12. D කියන්නේ 13. E කියන්නේ 14. F කියන්නේ 15. G කියලා එකක් නෑ පුතේ. එහෙම එකක් නෑ. F එකක් විතරයි තියෙන්නේ. එතකොට පුතේ ඔයාලට පේනවා මෙතන 13ට අපිට ආදේශක මේ 13ට ලියන්න පුළුවන් D කියලා. එහෙනම් උත්තරේ වෙන්නේ 1යි D 6යි 3යි 10ට ලියන්න පුතේ මේ 10ට ලියන්නේ A කියලා. 10ට ලියන්නේ A කියලා. හැබැයි මේක 16 පාදේ. එහෙනම් උත්තරේ 1යි D 6යි 3යි A. ඕක තමයි උත්තරේ. උත්තර මේ ගානේ උත්තරේ තිබෙන්නේ මෙන්න මේක 2. ඒකේ වල තිබ්බ චින්තනීය වල තිබ්බ රවිදි වල තිබ්බ උත්තර දිනිතිය වල තිබ්බ හොඳයි. කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. අනිත් ඇයට අවබෝධයක් තියෙනවා චුට්ටක් වෙලා යනවා. ඒකලොත් කොහොම හරි කරලා හදා ගන්න ඕනේ ඈ. හරි මේක ලියා ගන්න පුතේ. මේ ටික මේකත් එක්ක මගේ පුතාට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම අහන ප්‍රශ්නයක්. ඔක ලියන ගමන් ලියපු අය හිතන්න මේක. අනිත් අයත් ලියන ගමන් හොරෙන් මේක දිහා බලා ගන්න. ෂඩ් දශමයේ සංඛ්‍යාත් එක්ක කටයුතු කරද්දී ඌරු 4ක ගණක රාමුවක් ගැන තමයි හිතන්නේ. ඒ වගේ කෑලි 4ක ගණක රාමුවක් ගැන තමයි ඇබකසයක් ගැන තමයි හිතන්නේ. ඒකේ තියෙන්නේ මෙහෙම 1 2 4 8 කියලා. ඔන්න ඔහම තියෙනවා. මේක හිතුවොත් මේ කෑලි 4 වා හිතාගත්තොත් ඔයාලට ලොකු වාසියක් තියෙනවා විභාගෙට. මේක මනසේ ඇඳිලා තිබ්බොත් ලොකු වාසියක් තියෙනවා පුතේ. එහෙම නැත්තම් ගිහලා පොලේ හරි මෙහෙම ටිකක් ඇඳගෙන බලන්න. වාසිය තමයි ඕනම හෙක්සඩෙසිමල් නම්බර් එකක්. ඕනම හෙක්සඩෙසිමල් නම්බර් එකක් මෙහෙම කරනකොට බයිනරි කරන්න පුළුවන් ඔයාලට. ඕනම බයිනරි එකක් මෙහෙම කරනකොට ඔයාලට පුළුවන්. ඔයාලට මෙහෙම කරනකොට බෑ. ඔයාලට මෙහෙම 3ක් විතර කරන්න ඕනේ. ඒකෝට තමයි ඔයාලට පුළුවන් ඒක. ඔන්න බලන්න පුතේ මම දෙන්නම් ගානක් මෙහෙම. ඔයාලට විභාගෙට ගානක් දෙනවා මේ අහන්නකෝ. ACD වලට අදාළ බයිනරි නම්බර් එක ලියන්න කියලා. ද්විමේය සංඛ්‍යාව ලියන්න කියලා කියනවා මගේ පුතේ. ACD වලට අදාළ ද්විමේය සංඛ්‍යාව ලියන්න කියලා කියනවා. එතකොට ඉතින් Taman දැනන් ඉන්න ඕනේ පැටියෝ A කියන්නේ 10 කියන එක. ඉතින් දෙයනේ 10 හදාගන්නේ කොහොමද කියන්නේ මේක දිහා බලලා. 10 හදාගන්නේ කොහොමද? මම පළවෙනි එක විතරක් බෝල වලින් පෙන්නන්නම්. ඊට පස්සේ ටික හිතෙන් කරමු. 8ට බෝලයක් දැම්මා. 10 හදාගන්න. තව බෝලයක් දානවා කොහෙට තරක් ගාලා 2ට. එහෙනම් 10 හැදෙන්නේ කොහොමද? 8ට දැම්ම 4ට නෑ 2ට දැම්ම 1ට නෑ. කොහොම තමයි ඒක හදාගන්නේ. ඊට පස්සේ C කියන්නේ 12නේ. එහෙනම් 12 හදාගන්න විදිහ මේ බලන්න 8යි 4ට නිදාන්න තියෙන කියන්නකෝ. 8ට දැම්ම 4ට දැම්ම 2ට නෑ 1ට නෑ. ඊට පස්සේ D කියන්නේ ආයි D කියන්නේ 13. 13 හදාගන්නේ කොහොමද? 8යි 4යි 12යි මේ කොනේ එකයි 13යි. එහෙනම් 8ට දැම්මා 4ට දැම්මා 2ට නෑ 1ට දැම්මා. ඔන්න උත්තරේ. දෙකේ පාදේ කියලා තියන්න ඕනේ. විභාගෙට එන්නේ මේ જાති ගණන් තමයි වැඩි හරියක් එන්නේ. බහුවර්ණ පේපර් එකේ. දැන් අපි මේ වගේ තව ගණක් තියෙනවා හදන්න. මේ වගේ ගණක් තියෙනවා. 9යි 0යි F වලට අදාළ ද්විමේය සංඛ්‍යාව. ඉතින් අනේ මේක මතක කෙනාට බලන්නකො මේක බෙද හදන්න කොච්චර ලේසිද කියලා ටක් ගාලා උත්තරේ ගන්න. 9 හදාගන්නේ කොහොමද? අනේ කියන්නකො දැන් ඔයගලන්ට පුළුවන් 9 හදාගන්න විදිහ කියන්න ටක් ගාලා.
9 හදන විදිහ කියන්නේ. 1යි 0.01 බිඳුව හදාගන්නේ කොහොමද? 0.0000 ආයි බිඳුව 0.0000 f හදාගන්නේ. f කියන්නේ 15. 15 කියන්නේ 1.1.1.1. ඕක තමයි උත්තරේ. එහෙනම් ඕනම ෂඩ් දශමයකක් ද්විමේ කරන්නත් පුළුවන්. ඒ වගේම ද්විමේ සංඛ්‍යාවක් ෂඩ් දශමය කරන්නත් පුළුවන්. තේරුන්නේ නැහැ මෙලෝදයක්. ඕනම ද්විමේ එකක් අෂ්ටමය කරන්න කේක් කැලි 3 ගානේ වෙන් කරන්න. ඕනම අෂ්ටමය එකක් ද්විමේ කරන්න කූරු 3 මතක තියාගන්න. 1 2 4 ගණන කරාමු. ඕනම ෂඩ් දශමය එකක් ද්විමේ කරන්න ඕනම ෂඩ් දශමය එකක් ද්විමේ කරන්න කූරු 4 මතක තියාගන්න. ඕනම ද්විමේ එකක් ෂඩ් දශමය කරන්න බයිනරි එකක් හෙක්සාඩෙසිමල් කරන්න කේක් කැලි 4 ගානේ වෙන් කරලා දෙන්න. තප්පර කිහිපයක් දෙන්නම් අවශ්‍ය දේවල් ලියාගන්න. තමන්ට අවශ්‍ය විදිහට දැනෙන විදිහට සටහන් කරගන්න. මොකද ආයි මේ වගේ ප්‍රශ්න කියලා තියරි කියලා දෙන්නේ පේපර්ස් දෙනවා විතරයි ආ. එච්චරයි. ඒවට අදාළ උත්තර හරියට තියෙන්න ඕනේ. බැරි වුණොත් මේ ලියන දේවල් වලින් බලලා ආයි කරගන්න ඕනේ. උදාහරණ ගණන් ලියනවා නිකන් ලියාගන්න CR පොතක් ගන්න කිව්වනේ පුතේ. පොඩ්ඩක් ලියාගන්න. ඒතර ප්‍රැක්ටිස් වෙනවනේ මේ වැඩිපුර තව. ඒතර ප්‍රශ්න ටිකක් කෙරෙනවා ඒකයි. දසිත් සම්බන්ධ වෙලා නැහැ පොඩ්ඩක් බලන්න පුතේ. යාළුවෙක් ඉන්නවා නම් ජයන පොඩ්ඩක් බලන්න. කරදරයක් නැත්තම් විතරක් ඈ. දසිත් නැහැ. පොඩ්ඩක් මැසේජ් එකක් දෙන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ යමු පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. ටක් ගාලා බලන්න. තුනට ප්‍රශ්න ඒ කියන්නේ උත්තරේ මොකද්ද කියලා ලියලා එවන්න එපා. ඒ උත්තරේ අංකය විතරක් මට එවන්න.
උත්තරේ එවුවා රවින්දු පුතා උත්තරේ එවුවා හරියටම. හරි. දැන් අපි මේක සාකච්ඡා කරමු. රවින්දු තමයි එව්වේ ඉස්සෙල්ලම උත්තරේ. හරි. උත්තරේ හරිය උපේක. පුතේ මේ අහගන්න. මේ ඇවිල්ලා ඔයගලන්ගේ ජාලකරණයත් එක්ක තියෙන කොටසක් තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ ප්‍රශ්නයක් කරනවා කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ දෙන එක විතරක් නෙමෙයි මම කරන්නේ. ඒකට අවශ්‍ය කරන වටපිටාව පොඩ්ඩක් කතා කරනවා. ඒ කතා කරනකොට ඔයාලට ඒක ලොකු වාසියක්. ඔයාලට ආයි පාඩම් කරන්න කියලා ලොකුවට නෑ මතක් වෙයි. ඒ අවශ්‍ය කරන පොයින්ට් ටික පොඩ්ඩක් පොතේ ලියා ගන්න. නිකන් අහන් ඉන්න පොඩ්ඩක්. දැන් පුතේ අපි sannivedana කියන එක ගත්තොත් මෙහෙම හිතන්නකෝ. අපි ළඟ කම්පියුටර්ස් දෙකක් තියෙනවා. මම ටක් ගාලා කියන්නම්. මුල් ටික පොඩ්ඩක් හිමින් ආවට ඊට පස්සේ අත් ඇහැක ඉක්මනට. මේ වගේ කම්පියුටර්ස් දෙකක් තියෙනවා. අපි ළඟ මෙතන එකයි අපේ ගෙදර කම්පියුටර්ස් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ ටක් ගාලා. හරි. ඒතර පුතේ මේ එක කම්පියුටර් එකක තියෙන ෆයිල් එකක් නැත්නම් ෆිල්ම් එකක් හරි මොකක් හරි එකක් අනිත් මැෂින් එකට යවන්න පුතේ අපිට ඕනේ කියලා හිතන්නකෝ. එතකොට අපි හිතමු මේ කම්පියුටර් එක තමයි මෙන්න මේ කම්පියුටර් එක තමයි මම මේ රතු පාටින් දාලා තියෙන කම්පියුටර් එක තමයි මේකේ ෆයිල් එක තමයි මේකට යවන්නේ. හරි. නෙට්වර්ක් කේබල් එකක් දිගේ මේක තියෙන නෙට්වර්ක් කේබල් එකක් කියලා හිතන්න ලණුවක් නෙමෙයි කේබල් එකක්. එතකොට නෙට්වර්ක් කේබල් එක. ඒතර පුතේ මොන හරි ෆයිල් එකක් යවන කම්පියුටර් එක තියෙනවනේ. දැන් මම මේ පැත්තෙන් හරියට ඔයාට කතා කරනවා වගේ මමනේ කතා කරන්නේ ඔයා අහන් ඉන්නවා. මම කතා කරනවා ඔයා අහන් ඉන්නවා. ඒතර මෙයානේ යවන එක්කෙනා. ඒතර දත්ත sannivedanayේදී පුතේ මේ යවන එක්කෙනාට අපි කියන්නේ ප්‍රභවය කියලා. මම මේ ඉංග්‍රීසියෙන් ටයිප් කරනම් සිංහලෙන් කියන්නේ ඒතරට ඇහෙනවනේ. ප්‍රභවය හොඳේ. අර ඉංග්‍රීසි මාධ්‍ය කරන එක්කෙනාට ලේසි ඒතකොට. ප්‍රභවය කියලායි කියන්නේ අපි. නැත්නම් සෝස් කියලා කියන්නත් පුළුවන් මේකට. ප්‍රභවය. මෙයාට මේ ෆයිල් එක හම්බෙන එක්කෙනාට අපි කියන්නේ ග්‍රාහකයා කියලා. ග්‍රාහකයා කියලා තමයි මේ අපි කියන්නේ. මෙයාට. මෙයා යවන්න, මෙයා ලබන්න. ඊතර පුතේ මොකක් හරි ෆයිල් එකක් අපිට කාට හරි යවන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවනේ, මාධ්‍යයක් තියෙනවනේ. මම මේවට ෂෝට් නෝට් එකක් හදලා දෙන්නේ නැහැ. ඒ මාධ්‍යෙට කියනවා මීඩියා එක කියලා. යවන මාධ්‍ය මීඩියා එක. දැන් වයර් එකක් නම් මගේ පුතේ අතින් අල්ලන්න පුළුවන්. මේ මීඩියා එක පුතේ කොටස් දෙකක් තියෙනවා. අතින් අල්ලන්න පුළුවන් එව්වයි බැරි එව්වයි කියලා. එකක් තමයි අතින් අල්ලන්න පුළුවන් ඒවට කියනවා අපි ගයිඩඩ් මීඩියා කියලා. නියමු මාධ්‍ය කියලා. අතින් අල්ලන්න බැයි නම් කියනවා පුතේ අන්ගයිඩඩ් කියලා. නියමු නොවන මාධ්‍ය කියලා. තේරුන්නේ නැහැ මෙලෝ දෙයක්. මාධ්‍ය පුතේ කොටස් දෙකක් තියෙනවා. ස්පර්ශ කරන්න පුළුවන් සහ බැරි. අතින් අල්ලන්න පුළුවන් සහ බැරි. අතින් අල්ලන්න පුළුවන් ඒවට කියන්නේ ගයිඩඩ් මීඩියා කියලා. අතින් අල්ලන්න බැරි ඒවට කියන්නේ අන්ගයිඩඩ් මීඩියා කියලා. නැත්තම් මේක කියනවා සමහර කට්ටිය මෙහෙමත් කියනවා වයර්ඩ් මීඩියා කියලාත් කියන්න පුළුවන්. වයර්ඩ් මීඩියා අනිත් එක කියන්න පුළුවන් වයර්ලස් කියලා. ඒක නම් වචන දන්නවනේ වයර්ලස් කියන එක. ඒක පුතේ ගොඩක්ම මේ පරිගණක දෙකක් අතර හරි ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතර හරි දත්ත sannivedanaයේදී භාවිතා වන කේබල් එකක් තමයි twisted pair කේබල් එක. twisted pair කේබල් එක. භාවිතා වන එකක් තමයි twisted pair කේබල්. හරි network cable twisted pair කේබල් එක. ඔයගොල්ලෝ දැකලා ඇති twisted pair කේබල් එක කියන්නේ මොකක්ද කියන එක. twisted pair cable එක ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම්. ඔය ගෙවල් වලක් තියෙනවා. සමහර අයගේ ගෙවල් වලක් තියෙනවා. අපි බලමු මේක එන්න ටිකක් පරක්කු වෙනවා. twisted pair. මේ දින පුතේ twisted pair cable එක මේ තියෙන්නේ. මෙන්න මේ කේබල් එක.
මේක තමයි ට්විස්ටඩ් පෙයා කේබල් කියලා කියන්නේ. හරි මේකේ තියෙනවා පුතේ මේ වර්ග දෙකක්. ට්විස්ටඩ් පෙයා කේබල් එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් මම දැන් ගොඩාක් විස්තර කරන්නේ නැහැ. බරින් වැඩි කේබල් එකක් තියෙනවා STP කියලා තියෙනවා. shielded twisted pair cable වැසුණු ඇඹුරුණු කම්බි. ඇඹුරුණු කම්බි කියලා තමයි සිංහලෙන් කියන්නේ. මේකේ අනිත් එක තමයි UTP කියලා තියෙනවා. නොවැසුණු ඇඹුරුණු කම්බි. unshielded twisted pair. මේ cat5 කේබල් එක කියලා කියන්නේ මේකටම තමයි. ඉතින් මේ පරිගණක අතර දත්ත හුමාරුවේදී භාවිතා කරන කේබල් එකක්. එතකොට මේ STP ටික බරින් වැඩි. ඒ වගේම පුතේ දත්ත සම්ප්‍රේෂණයට හානි වෙනවා අඩුයි මේක. මේ කේබල් එක ටිකක් ගාන වැඩි මේකට වඩා. ඊට අමතර පුතේ ඕගොල්ලන්ගේ ගෙදර තියෙන මේ ඔය ටීවී එකට ඉන්න කේබල් එකක් ඇන්ටනා එකේ අන්න ඒ කේබල් එකත් අපි පාවිච්චි කරනවා දත්ත සංවේදනය සඳහා. ඒකට අපි කියන්නේ coaxial කේබල් එක කියලා. සමාක්ෂක කේබලය. coaxial කේබල් එක. ඒකත් පාවිච්චි කරන ඔය සමහර ඔය ෂොප් වලට CCTV කැමරා හයි කරන්න පාවිච්චි කරන කේබල් එක තමයි ඒක. coaxial කේබල් එක. හරි. coaxial කේබල් එක ඔයගොල්ලෝ දැකලා ඇති ඒක. මේ බ්‍රවුසර් එක හරියන්නේ. අපි වෙන බ්‍රවුසර් එකක් ගන්න ඕන කමක් නැද වෙලා යන හින්දා. coaxial කේබල් එක ඊට අමතර පුතේ තව පාවිච්චි කරන්න පුළුවන් fiber optic කියන කේබල් එක. මේ fiber optic කියන කේබල් එක පුතේ fiber optic කියන කේබල් එක දැනට ලෝකේ වේගවත්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය විදිහට සලකන්න පුළුවන් fiber optic කියන කේබල් එක ස්පර්ශ කරන්න පුළුවන් කේබල් එකක්. ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. මේක ඇතුලේ තියෙන පුතේ සිහින් ඉතාමත් සිහින් වීදුරු බට නවන්න පුළුවන් වීදුරු බට ආලෝකයේ පරාවර්තනය වෙමින් තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. හරි. එතකොට මේ ඇවිල්ලා ගයිඩඩ් මීඩියා ටික. ඊට පස්සේ පුතේ අන්ගයිඩඩ් මීඩියා වලට අපි කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නවා අන්ගයිඩඩ් මීඩියා යටතේ කතා කරන්න පුළුවන් ඉන්ෆ්‍රාරෙඩ් මොනවාද මේ අදෝරක්ත කිරණ නේද පුතේ? එතකොට ගුවන් විදුලි තරංග එතකොට ශුද්ධ තරංග අන්න ඒ වගේ දේවල් තමයි ස්පර්ශ කරන්න බැරි දේවල් අපිට. හරි. එහෙනම් පුතේ ඒ අනුව මේකේ උත්තරේ වෙන්නේ උත්තරේ හරි උත්තරේ ගත්ත එක හරි උත්තරේ වෙන්නේ මේ දෙක තමයි. නමුත් ඔයා ටක් ගාලා පොතේ පොඩි නෝට් එකක් දාගන්න මෙන්න මේ ටික නිකන් ෂෝට් නෝට් එකක් වගේ ටක් ගාලා දාගන්න මේ ටික. මේ තුන ලියා ගන්න. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේෂණයේදී කවුද? ඒතර පාඩම් කරන්න වෙනම ආයි කාලයක් ඕනේ නැහැ. ටට්ටක් ගාලා මේකෙන්ම පාඩම් කරගෙන යන්න. පාඩම් කරන්න අවශ්‍ය කරන විදිහට ලියා ගන්න මේක. ඒතකොට ලේසි. යවන්න ග්‍රාහකයා මාධ්‍ය නියම මාධ්‍ය නියම නොවන මාධ්‍ය. සිංහල වචනේ අමතක වුණොත් කියන්න මම කියන්න.
ශුද්ධ තරංග කියලා දාන්න. හරිනේ පුතේ. වෙලාව ඇති. අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ. හරි මේක කරන්න බලන්න. ඉංග්‍රීසි මීඩියම් එකේ මට පොඩ්ඩක් වැරදුනා මේ ට කියලා ඉන්නේ මම මේකෙන් කොපි කරලා ගත්තේ. එහෙම එකක් ඉන්නේ නැහැ හොඳේ මේ එලිමන්ට්. නිකන් තියන්නේ වැලියු එක විතරයි. තාම කවුරුත් උත්තරේ එන්නේ නැහැ. එක්කෙනෙක් විතරක් ඒ උත්තරේ හරි අනිත් උත්තර වැරදි. පුතේ බලමු. මේක කරන්න අපිට මෙන්න මේ දැනුම ඕන වෙනවා. හොඳට අහගන්න. මේක කරන්න අපිට දැනගන්න වෙනවා පරිගණකයේ දත්ත ගබඩා කරන්න මනින ඒකක ටික. ඒ කියන්නේ පුතේ දැන් බර මනින්න ඒකකයක් තියෙනවනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් උස මනින්න ඒකකයක් තියෙනවනේ. මීටර සෙන්ටිමීටර. අපි බොන වතුර ප්‍රමාණය මනින්න ඒකක තියෙනවනේ. ලීටර් මිලිලීටර්. එහෙනම් පරිගණකයට ඔයා කම්පියුටර් එකට ඔයා කොච්චරක් ෆොටෝස් ගෙනල්ලා දැම්මද? ඔයාට කියන්න පුළුවන්ද සර්? මම කිලෝ 5ක ෆිල්ම්ස් දැම්මාද මගේ ලැප් එකට කියලා කියන්න පුළුවන්ද? බෑනේ. සර් මම සින්දු ලීටර් 3ක් දැම්මයි කියලා කියන්න බෑනේ. මේක මනින්න ඒකකයක් තියෙනවනේ පුතේ. ඒ මනින ඒකකයේ තමයි
කුඩාම එකක තමයි බිට් එක. කුඩාම එකකේ තමයි බිට් එක. පරිගණකයක ධාරිතාවය මැනීමේ කුඩාම එකකේ තමයි බිට් එක. ඒතර පුතේ මේ බිට් එකක් කියන්නේ මේ කොටුවක් කියලා හිතන්නකෝ. බිට් එකක් කියන්නේ මේ කොටුවක්. මේ එක කොටුවක පුතේ අගයන් තියෙන්න පුළුවන් එක්ක එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිංදුව වෙන්න පුළුවන්. බිට් එකක් කියන්නේ මේක කොටුවක්. දැන් මෙතන ඔක්කොම බිට් 8ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ දැන් ඔයා කීබෝඩ් එකේ මොකක් හරි අකුරක් ටයිප් කරා කියන්නකො. ඒ අකුර ටයිප් කරා කියන්නකො. ඒ අකුර ටයිප් කරොත් ඒ අකුර ටයිප් කරොත් පුතේ හොඳට අහගන්න. ඔයා ඒ අකුර ටයිප් කරා කියලා හිතන්න. නැත්නම් අපි හිතමු මෙහෙම. ඔයා දන්න එකක් කියමු. ඔයා ටයිප් කරා කියන 7 ඉලක්කම. 7 ඉලක්කම ටයිප් කරනකොට මේ කම්පියුටර් එක ඇතුලේ සිග්නල් එකක් යනවා. කීබෝඩ් එකේ මම 7 ටයිප් කරනකොට සිග්නල් එකක් යනවා 0 0 0 0 0 0 0 1 1 1. ඔන්න ඔහම සිග්නල් එකක් යනවා. බිට් 8ක සිග්නල් එකක් යනවා. මේ බිට් 7 ටයිප් කරාට කීබෝඩ් එකෙන් 7 ටයිප් කරාට පරිගණකය අඳුරගන්නේ 0 0 0 0 0 1 1 1. අපි කිව්වා 10 ටයිප් කරා කියලා. 10 ටයිප් කරොත් කම්පියුටර් එක අඳුරගන්නේ මේ විදිහට. වෙනස්නේ දැන් වෙනස් වුණා බිට් පැටර්න් එක වෙනස් වුණා. දැන් පැටර්න් එක වෙනස් වුණා. ඒතර පුතේ මේ විදිහට බිට් 8ක් මේ කොටු 8ක් තියෙනවනේ. බිට් 8ක් එකතු වුණාම අපි කියනවා බිට්ස් 8ක් එකතු වුණාම අපි කියනවා මම මේ බයිට් එකට නෙමෙයි ඇත්තටම කියන්නේ. බිට්ස් 8ක් එකතු වුණාම අපි කියනවා බයිට් එකයි කියලා. බයිට් එකයි. බිට්ස් 8ක් එකතු වුණාම අපි කියන පුතේ බයිට් එකයි කියලා. ඒ වගේ බයිට් 1024ක්. ඒ වගේ බයිට්ස් 1024ක් එකතු වුණාම පස්සේ අපි කියනවා කිලෝබයිට් එකයි කියලා. මේ ගණන් හදන්න මේව මතක තියෙන්න ඕනේ. කිලෝබයිට් එකයි කියලා. කිලෝබයිට් 1024ක් එකතු වුණාම අපි කියනවා ඔයගොල්ලෝ දන්නවා 1 මෙගාබයිට් MB කියන්නේ මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් එකතු වුණාම අපි කියනවා 1 ගිගාබයිට් කියලා. ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් එකතු වුණාම අපි කියනවා 1 ටෙරාබයිට් කියලා. ටෙරාබයිට් 1024ක් එකතු වුණාම අපි කියනවා පිටකොටුව පැත්තේ ගිහිල්ලා එහෙම නෙමෙයි 1 පෙටාබයිට් කියලා. 1 පෙටාබයිට් කියලා කියනවා. ඒතර පුතේ චුට්ටිම එක්කෙනා තමයි බිට් එක. මේ කොටුව ඇබිත්තිම එක්කෙනා බිට් එක. පොඩි එක්කෙනා බිට් එක. ඒ වගේ බිට් 8ක් එකතු වුණාම තමයි එක අක්ෂරයක් වෙන්නේ. කැරක්ටර් එකක් වෙන්නේ. බිට් 8ක් එකතු වුණාම එක අක්ෂරයක් වෙනවා. බයිට් එකක්. ඒ වගේ අකුරු එකකින් අකුරු වැඩි වෙන්න ලියුමක් ටයිප් කරනකොට බයිට් ප්‍රමාණය වැඩි වෙලා එක කිලෝබයිට් වෙනවා. ඒකට පින්තූර අනම්මනම් එනකොට වැඩි වෙනකොට තව ඒවා මෙගාබයිට් වෙනවා. වීඩියෝස් වගේ වෙනකොට ඒවා ගිගාබයිට් වලින් තමයි එන්නේ. දැන් ෆිල්ම් එකක් ගත්තොත් ෆිල්ම් එකේ තියෙන බයිට් වලින් ඔයා DVD එකක් ගේනවා. ඒකේ ස්ටෝර් කරලා තියෙන ෆිල්ම් එකක්. ඒතර ෆිල්ම් එකේ කැපැසිටි එකේ තියෙන බයිට් වලින්ද ගිගාබයිට් වලින්ද? ගිගාබයිට් වලින් නැත්නම් මෙගාබයිට් වලින්. ඔයගලගේ ගෙදර වෙන දේවල් ටික ඔයගොල්ලෝ CCTV දාලා මේ රෙකෝඩ් කරලා තියෙනවා. ඒ රෙකෝඩ් වෙන වීඩියෝස් වල ප්‍රමාණය ඉන්න වැඩි වෙනකොට ඒක මොනවා වෙලා තින්නේ? ටෙරාබයිට් වෙලා තියෙන්නේ. ඒ නිසා CCTV කැමරා හයි කරද්දී පුතේ හાર્ඩ් ඩිස්ක් ගන්නකොට ටෙරාබයිට් වලින් තමයි අපි හાર્ඩ් ඩිස්ක් ගන්න. ඔයාලට ඕනනම් ගන්න පුළුවන් ගිගාබයිට් වලින් හાર્ඩ් ඩිස්ක් එකක්. ගිගාබයිට් 50ක 500ක හાર્ඩ් එකක් ගන්න පුළුවන්. හැබැයි වෙන්නේ මොකද? ඉඩ මදි වෙනවා. ටක් ගාලා පිරෙනවා. ඒ පිරෙනවනේ. ඒ නිසා වැඩි මේ පහළට යන්න කැපැසිටි එක වැඩි. මේකේ විශේෂ අවස්ථාවක් තියෙනවා පුතේ හොඳට අහගන්න. මේකේ බිට් එකක් කියලා කිව්වේ මම මෙන්න මේ අවස්ථාව තමයි. දැන් මේක චුට්ටක් වැඩිපුර කතා කරන්න එක ළමයි මේක උත්තරේ එව්වේ මට. උත්තර වැඩියෙන් උත්තර ටට්ටක් ගාලා එවනවනම් මම කතා කරන ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ මම දන්නවා කියලා. හරි පුතේ මේ එක කොටුවක් අපි කියන්නේ බිට් එකක් කියලා. මේකේ විශේෂම අවස්ථාවක් තියෙනවා පුතේ. මේ බිට් 4ක් විතරක් හොඳට අහගන්න. මේක MCQ වෙන්න පුළුවන්. බිට් 4ක් විතරක් අපි සලකන අවස්ථාවක්. බිට් 4ක් විතරක් අපි සලකන අවස්ථාවකට වෙනම නමක් තියෙනවා. බිට් 4ක් කවුරු හරි පන්ති ළමෙක් දන්නවනම් කියන්න. බිට් 4කට විතරක් කියන තනි නම නිබල් එක. very good පුතේ. නිබල් එක.
නිබල් එකක් කියලා කියනවා. බිට් 4කට විතරක් අපි කියනවා නිබල් එකක් කියලා. එතකොට පුතේ මේගොල්ලෝ ගානේ අපිට දීලා තිබ්බේ හොඳට අහගන්න ගානේ දීලා තිබ්බේ කො මෙතින් ගිගාබයිට් දෙකක මතකය සමාන වෙන්නේ මොකටද කියලා යහන්නේ. උත්තර දීලා තිනවා ගිගාබයිට් වල උත්තර මෙගාබයිට් වලිනුයි කිලෝබයිට් වලිනුයි. හරි. එහෙනම් පුතේ ඒගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි ගිගාබයිට් දෙකක් සමාන වෙන්නේ මොකටද කියලා. දැන් පුතේ ග්‍රෑම් කිලෝග්‍රෑම් 5ක් කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් කීයද 5 වැඩි කිරීම 1000නේ. එහෙනම් මගේ පුතේ අහගන්න ගිගාබයිට් ප්‍රමාණයක් අහගන්න ගිගාබයිට් ප්‍රමාණයක් ගිගාබයිට් එකක් කියන්නේ මෙගාබයිට් 1024යි. හොඳට අහගන්න. ගිගාබයිට් එකක් කියන්නේ මෙගාබයිට් 1024යි. එහෙනම් ගිගාබයිට් දෙකක් බලන්න නම් අපි කරන්නේ මේ දෙක වැඩි කරනවා 1024යි. දෙක වැඩි කරන 1024න් එතකොට ඒක එන්නේ ඒකක එන්නේ මෙගාබයිට් වලින්. අපි ළඟ කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. ඒක ග්‍රෑම් වලින් ගන්න ඕන නම් ඔයා මේක වැඩි කරනවා 1000න්. ඒතර ඒක උත්තරේ එන්නේ කිලෝග්‍රෑම් වලින් නෙමෙයි ග්‍රෑම් වලින් එන්නේ. එහෙනම් දෙක වැඩි කරනවා 1024න්. ඒතර පුතේ ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. මේක උත්තරේ ඒතර මෙගාබයිට් වලින් එන්නේ. දෙක කියන එක ලියන්න පුළුවන් පුතේ දෙකේ පළවෙනි බලය කියලා. දෙකේ පළවෙනි බලය කියලා ලියන්න පුළුවන්. වැඩි කිරීම 1024 ලියන්න පුළුවන් පුතේ දෙකේ 10 වෙනි බලය මේක මතක තියාගන්න. දෙකේ 10 කියන්නේ 1024යි. දෙකේ 10 වෙනි බලය. මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 32යි 64යි 128යි 256යි 512යි 1024යි. දෙකේ 10 වෙනි බලය 1024යි. එහෙනම් 1024 තියෙන ඕන තැනකට ඔයාලට ලියන්න බලන්න දෙකේ 10 වෙනි බලය කියලා. එහෙනම් පුතේ ඔයා දන්නවා දර්ශක නීති තියෙනවා ගුණ කිරීමේදී පාද සමාන නම් බල එකතු වෙනවා. එහෙනම් පුතේ මෙතන එනවා දෙකේ 11 වෙනි බලය එනවා මොනවා වලින්ද මෙගාබයිට් වලින්. දෙකේ 11 වෙනි බලය එනවා මෙගාබයිට් වලින්. එහෙනම් උත්තරේ දෙකේ 11 වෙනි බලේ අවශ්‍ය දේවල් ලියා ගන්න දෙටක් ගන්න. ඒකක පරිවර්තන මම දැන් ගණන් දෙකක් විතර දෙනවා හදන්න. මේකත් ලියා ගන්න. ලියලා ඉවර කට්ටිය තම ලිව්වෙත් නේ අනේ මන් දන්නේ පුතේ. ලියලා ඉවර කට්ටිය ටෙරාබයිට් 8 මේ ටෙරාබයිට් 8 පුතේ මේ ටෙරාබයිට් 8 මට පරිවර්තනය කරලා පෙන්නන්න. ටෙරාබයිට් වලින් කියන්නේ නැතුව මට මේක උත්තරේ දෙන්න කිලෝබයිට් වලින්. ටෙරාබයිට් 8ක් කියන්නේ කිලෝබයිට් වලින් කොච්චරද කියන එක හදලා කියන්නක් ගාලා. කිලෝබයිට් වලින් කොච්චරද කියලා. ඔය ඉස්සලා ඔය ටික ලියාගෙන ඉන්නකෝ. එකක් කියන්නේ ඔය හැම එකම කියනව නේද පුතේ? එකක් ලියන්න දෙන්නේ හරියට. හිත යටින් බයින්නේ පා පුතේ. එහෙම ගුරුවරුන්ට හොඳ නෑ පව් සිද්ධ වෙනවා.
ටෙරාබයිට් 8 කිලෝබයිට් කරලා මට උත්තරේ වන්න උතේ. බල සංඛ්‍යාත් තරම් සුළු කරන බල විදියට. හරි රවින්ද්‍ර පුතා උත්තරේ එව්වා බලමු උත්තරේ හරිද කියලා. රයිට් මුලින්ම මෙහෙමයි කරන්නේ. ටෙරාබයිට් 8ක් නේ තියෙන්නේ. පුතේ 8යි ටෙරාබයිට් නේ. එතකොට මම මුලින්ම මේ ටෙරාබයිට් කියන එක මට ඕනේ කිලෝබයිට් වල. මෙන්න මේකෙන් ඕනේ උත්තරේ මට. හොඳේ. උත්තරේ මට එන්න ඕනේ කිලෝබයිට් වලින්. මම ඉන්නේ දැන් ටෙරාබයිට් එකේ. මම ඉන්නේ ටෙරාබයිට් එකේ. හරි. එතකොට ටෙරාබයිට් එකක් ඉස්සෙල්ලම කිලෝබයිට් ළඟට යන්න නම් ඔයා පහු කරගෙන යන්න ඕනේ අවස්ථා කිහිපයක් නේ. එහෙනම් ටෙරාබයිට් ඉස්සෙල්ලා ගිගාබයිට් කරන්න ඕනේ. එහෙනම් ටෙරාබයිට් යම් කිසි ප්‍රමාණයක් 8ක් හරි 10ක් හරි 100ක් හරි ඕන වෙඩින් එකක් ඔයාට ගිගාබයිට් කරන්න ඕන නම් 1024න් වැඩි කරන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙම වැඩි කරොත් ඒක ගිගාබයිට් බවට පත් වෙනවා. එයා මෙතනට මෙයා බවට පත් වෙනවා. ඊට පස්සේ ගිගාබයිට් ප්‍රමාණය මේ තියෙන සම්පූර්ණ ගිගාබයිට් ප්‍රමාණය ඔයා මෙගාබයිට් කරන්න ඕනේ. මෙගාබයිට් කරන්න නම් ආයි වැඩි කරන්න ඕනේ 1024යි. එතකොට එයා පත් වෙනවා මෙගාබයිට් බවට. ඕනම මෙගාබයිට් ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රමාණය මෙගාබයිට් ප්‍රමාණයක් කිලෝබයිට් කරන්න නම් ඔයා වැඩි කරන්න ඕනේ 1024යි. එතකොට ඒක කිලෝබයිට් ප්‍රමාණයක් බවට පත් වෙනවා. ඔයාගේ ඉලක්කය ළඟට ගියා හිමීට. ඊළඟට ඔයාට පුළුවන් පුතේ ඔය 8 කියන එක ඔයාට ලියන්න පුළුවන් දෙකේ බලයක් විදියට. දෙකේ තුන්වෙනි බලය තමයි 8. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔය 1024 ඔයාට ලියන්න පුළුවන් දෙකේ 10 වෙනි බලය කියලා. එහා පැත්තේ තියෙන 1024ක් ආයි ලියන්න පුළුවන් දෙකේ 10 වෙනි බලය කියලා. අනිත් 1024 ලියන්න පුළුවන් දෙකේ 10 වෙනි බලය කියලා. එහෙනම් පාද සමාන නම් බල මොකද වෙන්නේ? එකතු වෙනවා. එහෙනම් අපිට පුළුවන් උත්තරේ විදිහට ලියන්න දෙකේ 10 වෙනි බලය නෙමේ දෙකේ 33 වෙනි බලය. ප්‍රමිත පුතාගේ උත්තරේ හරි. හරි මම තව ගානක් දෙන්නම් කරන්න බලන්න කට්ටිය. පෙටාබයිට් 16ක් පෙටාබයිට් 16ක් ටෙරාබයිට් නෙමෙයි. පෙටාබයිට් 16ක් මට පරිවර්තනය කරලා දෙන්න. මේක පුළුවන් වෙයිද දන්නේ. බිට්ස් වලින් බිට් විදියට පරිවර්තනය කරලා දෙන්න. බිට් වලින් අගය කියන්නේ පෙටාබයිට් 16 බිට් වලින් අගය කියන්නේ
මේ ටික අයින් කරනවා. තාම කවුරුත් උත්තරේ ඉවෙ නැහැ. දැන් වට බලයක් කියලා උත්තරේ එවන්න බැහැ නේ. අපි කියමුකෝ 2/25 වෙනි බලය කියලා 2/25 වෙනි බලය කියලා ලියලා එවන්න උත්තරේ. වෙලාව නම් ඇති දරුවෝ. දසිත් පුතා උත්තරයක් කියලා තියෙනවා. බලමු අපි හරිද කියලා. හරි බලමු ඒ උත්තර හරිද කියලා පුතේ බලන්න. මුලින්ම 16 පෙටාබයිට් 16ක් නේ තියෙන්නේ. පෙටාබයිට් 16ක් නේ තියෙන්නේ. පෙටාබයිට් එක අපිට පරිවර්තනය කරන්න වෙනවා ටෙරාබයිට් වලට. පෙටාබයිට් එකක් කියන්නේ ටෙරාබයිට් 1024ක් නේ. ඒ නිසා මේක වැඩි කරන්න වෙනවා 1024. ඒ කියන්නේ අපි මේ පෙටාබයිට් එක පරිවර්තනය කරා ටෙරාබයිට් බවට. ටෙරාබයිට් බවට පරිවර්තනය කරා. ඊට පස්සේ ටෙරාබයිට් ප්‍රමාණය ගිගාබයිට් කරන්න වෙනවා. ඔයාලට මේක තවත් තේරුම් ගන්න පහසු වෙන මං දෙයක් කරන්න විතර ඔයාලට. මෙහෙම කරන්නම්කෝ. මෙතන තිබ්බේ පෙටාබයිට් නේ. හරි ඔහොමද තිබ්බේ. මම මේ තේරුම් ගන්න පහසු වෙනවා පොඩ්ඩක්. හරි පෙටාබයිට් 16ක් තිබ්බේ මම 1024න් වැඩි කරා. 1024න් වැඩි කරා. වැඩි කරාම ඒකපත් වෙනවා 1024 වැඩි කරාම ඒකපත් වෙනවා පුතේ ටෙරාබයිට් බවට. ඒතර මේ ටෙරාබයිට් ප්‍රමාණය මම ආයි 1024න් වැඩි කරුවා.
1000 වැඩි කරොත් ඒක පත් වෙනවා ගිගාබයිට් බවට. ටෙරාබයිට් ගිගාබයිට් වෙනවා. ටෙරාබයිට් ගිගාබයිට් වෙනවා. ඒතර ගිගාබයිට් ප්‍රමාණයක් මම 1024 වැඩි කරොත් 1024 වැඩි කරොත් ඒ ගිගාබයිට් ප්‍රමාණය මෙගාබයිට් බවට පත් වෙනවා. මෙගාබයිට් වෙනවා. ගිගාබයිට් ප්‍රමාණය මෙගාබයිට් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙගාබයිට් ප්‍රමාණයක් 1024 වැඩි කරොත් මේක වැඩි කරොත් 1024 ඒක පත් වෙනවා පුතේ කිලෝබයිට් බවට. කිලෝබයිට් ප්‍රමාණය වැඩි කරොත් 1024 කිලෝබයිට් වැඩි කරොත් 1024 ඒක බයිට් බවට පත් වෙනවා. දැන් මෙතනට එනකොට බයිට් බවට පත් වෙලා. බයිට් ප්‍රමාණයක් 1024 නෙමෙයි වැඩි කරන්නේ බිට් කරන්න මේ. බයිට් ප්‍රමාණයක් වැඩි කරන්න ඕනේ 1024 නෙමෙයි. බයිට් ප්‍රමාණයක් 8න් වැඩි කරොත් තමයි ඒක බිට් බවට පරිවර්තනය වෙන්නේ. පොඩි මේකකේ බවට පරිවර්තනය වෙන්නේ. බිට් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ 16 කියන එක ලියන්න පුතේ 2 4 වෙනි බලය. 2 4 වෙනි බලයෙන් 16 2 බලයක් විදිහට. ඊට පස්සේ 1024 ලියන්න පුළුවන් 2 10 වෙනි බලය. 2 10 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ආයි 1024 මේ 1024 අපි ආයි ලියනවා 2 10 වෙනි බලය. හරි මේ දෙක තමයි ලිව්වේ දැන්. ඊට පස්සේ ඊළඟ 1024 1024ක් අපි ලියනවා 2 10 වෙනි බලය. මෙයාව ලිව්වේ. අනිත් එක්කෙනාව දෙනවා 2 10 වෙනි බලය. මෙයාවත් ලියනවා 2 10 වෙනි බලය. හරිනේ 1 2 3 4 5 මෙතන 5ක් ඉන්නවා 3 4 5 හරි. ඊට පස්සේ මේ 8 ලියනවා පුතේ 8 ලියන්න පුළුවන් අපිට කීයද 2 3 වෙනි බලය. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් මෙතන තියෙනවා 1 2 3 4 5යි 2 5ක් තියෙනවා මෙතන නේ 10 5ක් 50ක් තියෙනවා 2 50යි අතන තියෙනවා 4යි 3යි එකතු කරාම 7යි. හරි එතකොට 2 57 වෙනි බලේ මේ උත්තරය වල තිබ්බේ රවින්දු පුතා තමයි උත්තරය වල තිබ්බේ හරියටම. 2 57 වෙනි බලයක් තියෙනවා මොනවාද මොනවා වලින්ද තියෙන්නේ බිට්ස් වලින්. ලියගන්න.
ඊළඟ ප්‍රශ්නට යමු. වෙලා වුණේද ලියන්න? හරි ඊළඟ ප්‍රශ්නට යමු. මේක ටක් කරලා. හරි පුතේ මේක අහන්නේ රූපයේ දැක්වෙන පරිපතෙහි ප්‍රතිදානයේ බිඳුව නම් පිළිවෙලින් A සහ B අගේ විය යුත්තේ මොකක්ද කියලා අහන්නේ. දැන් පුතා මේක විතරක් පොතේ ඇඳගත්තා නම් ඇති ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. ඒතර පුතේ මේ මෙතන මේ ගේට් ටික ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. මේ තියෙන AND ගේට් එක. AND එකකින් වෙන්නේ හැමතිස්සෙම වැඩි වෙලා තමයි එහා පැත්තට යන්නේ. එනේව වැඩි වෙලා එහා පැත්තට යන්නේ. මේ තියෙන NOT ගේට් එක. එනේව වෙනස් වෙලා තමයි එහා පැත්තට යන්නේ. මේ තියෙන OR ගේට් එක හැමතිස්සෙම වෙන්නේ එකතු කිරීම. එකතු වෙලා තමයි එහා පැත්තට යන්නේ. දැන් ඒගොල්ලෝ කියනවා ප්‍රතිදානේ බිඳුවයිලු. පුතා මෙතන බිඳුවයි කියලා හිතා ගන්න දැන්. බිඳුව ලියා ගන්න මෙතන. ඔයා මෙතන බිඳුව ලියන්න ඕනේ එක. හරි. බිඳුව හැදෙන්න නම් මෙතන එන්න ඕනේ එකයි එකයි આવොත් එකනේ එන්නේ. එකයි බිඳුවයි આવොත් එකතු වෙලා එන්නේ එක එන්නේ. එහෙනම් බිඳු දෙකක් එන්න ඕනේ. එහෙනම් මේ දෙක උඩ බිඳුවයි බිඳුවයි කියලා ලියා ගන්න මෙතන. හරි. ඔන්න ලියාගත්ත බිඳුවයි බිඳුවයි කියලා. ඊට පස්සේ මෙතන බිඳුවයි කියන්නේ මේ බිඳුව මෙහෙන් ඇවිල්ලා තියෙන බිඳුව. එහෙනම් මේකෙන් බිඳුව එන්න නම් මේ පැත්තට බිඳුව එන්න නම් එහා පැත්තෙන් එක ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ නොට් එකේ වෙනස් වෙලා නේ. මේ බිඳුව කියන්නේ එහා පැත්තේ එකයි. එහෙනම් ඒ වලාගේ එන්න ඕනේ එක. එහෙනම් 1යි 3යි උත්තර එන්නේ නැහැ. දැනට 2යි 4යි උත්තර තමයි තියෙන්නේ. එක එන්න ඕනේ මෙතනට. හරි. එක එන්න ඕනේ එක આવොත් තමයි එහා පැත්තට බිඳුව වෙලා මේකෙන් බිඳුව යන්නේ. හරි දැන් මේකෙන් බිඳුව මෙතන තිබ්බේ බිඳුවනේ. මෙතන තිබ්බේ බිඳුව. ඒතර මෙතන බිඳුව හැදෙන්න නම් වැඩි වෙලානේ එහා පැත්තෙන් එන්න ඕනේ බිඳු දෙකක් වැඩි වෙලා આવත් එන්න පුළුවන්. එකයි බිඳුව වැඩි වෙලා આવත් එන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා පුතේ මෙතන මෙහෙන් ගිය බිඳුවනේ මෙතන එක. මෙතන එක කියන්නේ මෙහෙන් ඇවිල්ලා තියෙන එක. ඒතර මෙතන එක එනවා කියන්නේ ආයි මෙතනට එක දැම්මොත් 1යි 1යි වැඩුණොත් එහා පැත්තට එක යන්නේ. එහා පැත්තේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මෙතන එක තියෙනවා කියන්නේ මගේ පුතේ. එහා පැත්තේ බිඳුව හැදෙන්න නම් මෙතනට දාන්න ඕනේ බිඳුව. ඒතර බිඳුව එකෙන් වැඩි වුණාම බිඳුවක් එනවා. මේකෙන් එන්නේ එකනේ පෙටියෝ. මෙතන බිඳුවයි. 1යි බිඳුව වැඩි වුණාම බිඳුව වෙනවා. මේකෙන් එන්නේ බිඳුව. බිඳු දෙක එකතු වෙලා එහා පැත්තට බිඳුව එනවා. හරි. එහෙනම් B වලගේ බිඳුවයි A වලගේ එකයි. උත්තරේ 2. හරි උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ මේකටක් ගල කරා. කලින් ප්‍රශ්නට රවින්දු ඒ උත්තරේ හරි පුතේ. අනිත් ළමයි උත්තරේ වන්නේ නැහැ.
හරි මේක බලමු පුතේ. පුතේ සාමාන්‍යයෙන් අපි software ගත්තොත් මුදුකාංග ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට වෙන් කරගන්නවා. මුදුකාංග කොටස් දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි පද්ධති මුදුකාංග. පද්ධති මුදුකාංග. අනිත් එක තමයි යෙදුම් මුදුකාංග. අනිත් එක යෙදුම් මුදුකාංග. මේ පද්ධති මුදුකාංග කියලා කියන්නේ පුතේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය. පරිගණකයේ තියෙන රුඩාංග කොටස් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ඒවා තමයි පද්ධති මුදුකාංග කියලා කියන්නේ. යෙදුම් මුදුකාංග කියන්නේ අපේ වැඩ පහසු කරගන්න තියෙන ඒවා. ලියුමක් ටයිප් කරන්න වර්ඩ් වැඩසටහන. ගණන් ටිකක් හදන්න එක්සෙල්. සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙන පරිගණකයේ හાર્ඩ්වෙයාර් කොටස් ටික වැඩ කරන්න ඕන වෙන ඒවා. උදාහරණයක් ගත්තොත් ඔයාගේ කම්පියුටර් එකේ ඉස්සෙල්ලම ඔන් කරද්දී මැෂින් එක ඔන් කරද්දී ඔයාට ෆිල්ම් එකක් හම්බෙන්නේ නැහැ පුතේ. ඔයාට හම්බෙන්නේ Windows වැඩසටහන. ඔයාට කවදාවත් zoom එකෙන් ඉගෙන ගන්න බෑ පුතේ Windows ආවේ නැත්තම්. ඔයා මැෂින් එක ඔන් කරනකොට ඉස්සෙල්ලම ලෝඩ් වෙනවද zoom වැඩසටහන? zoom වෙන්නේ. ප්‍රධාන වැඩසටහනක් එන්නේ. ප්‍රධාන වැඩසටහන තමයි Windows. නැත්තම් අපි කියනවා මෙහෙයුම් පද්ධතිය කියලා. ඒ කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන වැඩසටහන තමයි මෙහෙයුම් පද්ධතිය. ඒතර පුතේ ඔය සිස්ටම් සොෆ්ට්වෙයාර් නැත්තම් පරිගණකයේ හાર્ඩ්වෙයාර් ටික හරියට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන වැඩසටහනු කොටස් තුනකට අපි වෙන් කරනවා. එකක් තමයි මෙහෙයුම් පද්ධති. ඔපරේටිං සිස්ටම්. අනිත් එක තමයි උපයෝගීතා මුදුකාංග. යුටිලිටීස්. අනිත් එක තමයි භාෂා පරිවර්තක. භාෂා පරිවර්තක. මේ ඇවිල්ලා පුතේ මේ ඔක්කොම ටික පරිගණකයේ දෘඩාංග හරියාකාරව ක්‍රියාත්මක වෙන අවශ්‍ය කරන ඒවා තමයි මේ අපි කතා කරන්නේ මෙහෙයුම් පද්ධති, උපයෝගීතා මුදුකාංග, භාෂා පරිවර්තක. එතකොට යෙදුම් මුදුකාංග කියන්නේ අපි එදිනදා වැඩ කරන වැඩසටහන. දැන් මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් පුතේ Windows. Windows කියන්නේ මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක්. ඔයගලගේ මැෂින් එකේ තියෙන Windows නේ. ඒ වගේ තවත් වැඩසටහන් තියෙනවා Linux කියලා. ඔය බැංකු පද්ධතිවල එහෙම පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය තමයි Unix කියන මෙහෙයුම් පද්ධතිය. සර්වර් පරිගණකවල ඒ කියන්නේ බැංකුවල තියෙන කම්පියුටර්ස් වල තියෙන විස්තර ඔක්කොම ගබඩා කරලා තියෙන පරිගණක තියෙනවා. ඒ වගේ වෙනස් මෙහෙයුම් පද්ධති දාලා තියෙනවා. Windows Server කියලා වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරලා තියෙනවා. Apple computers කියලා જાතියක් තියෙනවා. ඒකේ තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය වෙනස් Mac OS කියලා. උපයෝගීතා මුදුකාංග කියලා කියන්නේ පුතේ උපයෝගීතා මුදුකාංග කියලා කියන්නේ අපේ කම්පියුටර් එකේ Windows හරියට වැඩ කරන්න අපේ වැඩ කරන Windows ට උදව් කරන මේ Windows එකම අපිට ලැබිලා තියෙන නොමිලේ ලැබිලා තියෙන වැඩසටහන් ටිකක් තමයි උපයෝගීතා මුදුකාංග. අපේ කම්පියුටර් එකේ තියෙන වැඩසටහන් හරියාකාරව වැඩ කරන්න, ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වෙන්න උදව් කරන වැඩසටහන් ටිකක් තමයි උපයෝගීතා මුදුකාංග. උදාහරණයක් විදිහට අපි කම්පියුටරේ දිගටම වැඩ කරගෙන යනකොට කම්පියුටරේ ෆයිල් හැමතැනම ස්ටෝර් වෙනවා හાર્ඩ් ඩිස්ක් එකේ. ඒව එක තැනකට අරගන්න උදව් කරන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. අපි කියනවා ඩිෆ්‍රැග්මන්ට් කියලා. ප්‍රතිභාගීකරණය කියලා කියනවා. ප්‍රතිභාගීකරණය කියන වැඩසටහන උපයෝගීතා මුදුකාංගයට උදාහරණයක්. ඒ වගේම අපිට ඕනම වෙලාවක පුළුවන් හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දේවල් ඔක්කොම අයින් කරලා දාන්න, සුද්ධ කරලා දාන්න. අපි ඒකට කියනවා ෆෝමැට් කරනවා කියලා, ආකෘතිකරණය කරනවා කියලා. ඒ වගේම අපිට පුළුවන් හાર્ඩ් ඩිස්ක් එකක් අපිට කොටස් වලට වෙන් කරන්න පුතේ. දත්ත ගබඩා කරන්න පහසු වෙන්න. අපි ඒකට කියනවා පාටිෂන් කරනවා කියලා.
මෙන්න මේවා තමයි උපයෝගිතා මෘදුකාංග වලට උදාහරණ. ඒ වගේම භාෂා පරිවර්තක පොඩක් ඉන්න උතේ. හරි පුතේ. මේ සමහර ළමයි බැංක් එකට සල්ලි දාලා මේ දැන් කියනවා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරුණාලු. ඉතින් පුතේ දැන් කියලා කොහොමද කරන්නේ? ඒ කියන්නේ ස්ලිප් එක එව්වේ නැහැලු. මං කෝ ඉතින් ස්ලිප් එක එවන්න නැතුව හරි කිව්වනම් මං සම්බන්ධ කරගන්නවා කියලා. මේ ඉතින් අපරාධي. ඔයගලගේ යාළුවෙක්. හරි. ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් භාෂා පරිවර්තක ගත්තොත් පුතේ භාෂා පරිවර්තක 3ක් තියෙනවා. ඒ කියන්නේ මේ 11 වසර පළවෙනි පාඩමේට අයිති වෙන භාෂා පරිවර්තක ටිකක් තියෙනවා. ඔයා දන්නවා මගේ පුතේ අපි පරිගණකයට කියලා මොන හරි වැඩක් කරගන්න කම්පියුටර් එකට කියලා මොකක් හරි වැඩක් කරගන්න අපි උපදෙස් දෙන්න එපා කම්පියුටර් එකට. අපි ටයිප් කරන්න එපා කෝඩ් එකක් මොන හරි ටයිප් කරන්න එපා. අපි ටයිප් කරන අපි බොරු ටිකක් ගහමු. මේ ටයිප් කරන කෝඩ් එක කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ නේ. කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. ඉස්සරම කාලේ පුතේ අපි මේ කෝඩ් ටයිප් කරේ 101010101010 නේ. යන්ත්‍ර භාෂාවෙන්නේ. ඊට පස්සේ ඒක දියුණු වුණා. දියුණු වෙලා පොඩි පොඩි කෙටි කෙටි වචන ආවා. එඩ් කරන්න සබ් කරන්න පොඩි පොඩි කෙටි කෙටි වචන ආවා. ඒ පොඩි වචන පරිගණකයට තේරෙන්නේ පුතේ 1.1 විතරයි නේ ආ දන්නේ. ඒ විදිහට පරිවර්තනය කරලා දෙන්න පරිවර්තකයෙක් ඉන්නවා. එයාට කියනවා assembler කියලා. assembler කියන පුතේ වෙනම භාෂාවක් තියෙනවා පරිගණක භාෂාවක් assembly කියලා. ඒ assembly භාෂාවෙන් කියන දේවල් පරිගණකයට එක බිඳුව බවට පත් කරන පරිවර්තකයා තමයි assembler. assembler එක. ඊට අමතර පුතේ ඔයා භාවිතා කරන පරිගණක භාෂාවක් තියෙනවා Pascal කියලා. ඔයාගේ විෂය නිර්දේශයේ 11 වෙනි ශ්‍රේණියේ පොතේ පළවෙනි පාඩමේ Pascal පරිගණක භාෂාව තියෙනවා. ඒ Pascal වලින් අපි දෙන කෝඩ් එහෙම කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ නේ. ඒ වගේ විවිධ පරිගණක භාෂා තියෙනවා. Java වෙන්න පුළුවන්, Visual Basic වෙන්න පුළුවන්, Python වෙන්න පුළුවන්, Ruby වෙන්න පුළුවන්, VB.NET වෙන්න පුළුවන්. ඒ වගේ පරිගණක භාෂා ගොඩක් තියෙනවා. ඒ භාෂා වලින් අපි දෙන උපදෙස් ටික තියෙනවානේ. ඒ උපදෙස් පරිගණකයට තේරුම් කරන්න පුතේ තවත් පරිවර්තක වැඩසටහන් දෙන්නෙක් ඉන්නවා. මේ ඇසෙම්බලර් කරන්නේ ඇසෙම්බලි වලින් කරන ඒවා විතරයි. නිකන් පල්ලෙහා මට්ටමේ පහළ මට්ටමේ පරිගණක භාෂාව විතරයි යාක දන්නේ. ඉහළ මට්ටමේ Java ඒ වගේ පරිගණක භාෂා පුතේ පරිගණකයට තේරුම් කරවන්න දෙන්නෙක් ඉන්නවා. කෙනෙක් තමයි අර්ථ වින්‍යාසක. එක්කෙනෙක් තමයි පුතේ අර්ථ වින්‍යාසක. අනිත් එක්කෙනා තමයි පුතේ සම්පාදක. අනිත් එක්කෙනා සම්පාදක. එක්කෙනෙක් අර්ථ වින්‍යාසක අනිත් එක්කෙනා සම්පාදක. මේ දෙන්නම කරන්නේ මෙයා ඇවිල්ලා ඇසෙම්බලර් කියන එක්කෙනා ඇවිල්ලා පහළ මට්ටමේ එවුවා.
ලෝ ලෙවල් එකේ තියෙන පරිගණක භාෂා තමයි පහළ මට්ටමේ භාෂා තමයි ඇසෙම්බලි කියන්නේ පහළ මට්ටමේ භාෂාව. ඉන්ටර්ප්‍රිටර් කම්පයිලර් කරන්නේ ඉහළ මට්ටමේ ඒවා. හැබැයි ඉන්ටර්ප්‍රිටර් එකේ පුතේ දෙන්නම කරන්නේ එක බිඳුව බවට පත් කරන එක. මේ ඉන්ටර්ප්‍රිටර් කියන කෙනා ඒක පරිවර්තනය කරලා දෙන්නේ. දැන් මම පුතාට වාක්‍ය දැන් අපි කිමුකෝ දැන් මම මේ කියන දේවල් ජපානයේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මම මේ කියන දේවල් ජපානයේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ භාෂාවෙන් කියන්න ඕනේ. ඒතර මම මොකක් කරේ එක වාක්‍යයක් කිව්වහම දැන් මම මේ කියන වාක්‍ය ඔන්න එක්කෙනෙක් පරිවර්තනය කරන ජපාන් භාෂාව. ඔන්න දැන් ඊළඟට මම ඊළඟ කියන වාක්‍යය පරිවර්තනය කරනවා ආයේ අදාළ භාෂාවට. ඒ වගේ පේලියෙන් පේලිය මම කියන වාක්‍යයෙන් වාක්‍යය පරිවර්තනය කරනවා නම් එයාට කියනවා ඉන්ටර්ප්‍රිටර් කියලා. අර්ථ වින්‍යාසක. මම කියන කතාව ඒ කියන්නේ මම ඔයගලන්ට මේ උගන්වන දේවල් ටික කියමුකෝ. මේ ටික ඔක්කොම කවුරු හරි අහන් ඉඳලා එක පාරට වෙනත් භාෂාවකට ඒ කතාව කියාගෙන යනවා නම් ඒකට කියනවා සම්පාදක කියලා. ඒ කියන්නේ පුතේ අපි දෙන කෝඩ් එක අපි දෙන උපදෙස් ටික නැත්නම් අපි දෙන සෝස් කෝඩ් එක නැත්නම් ප්‍රභවකේතය යන්ත්‍ර භාෂාවක් බවට පෙලින් පෙළ පරිවර්තනය කිරීම තමයි ඉන්ටර්ප්‍රිටර්. අපි දෙන සෝස් කෝඩ් එක එකවර පරිවර්තනය කිරීම තමයි කම්පයිලර් කියලා කියන්නේ. එතකොට කොහොම හරි මේ Windows කියන එක දැන් Windows කියන එක අපේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ Windows කියන්නේ පුතේ ඇත්තටම පද්ධති මුදුකාංගයක්. පොඩ්ඩක් ඉන්න ලියන්න දෙන්න. ප්‍රශ්නෙට උත්තරේ ඒක. Windows යන මොකද්ද? පද්ධති මුදුකාංගයක්. ඒක හරි. ඒ වුණාට මේ දැනුම ඔබ සතුව තිබිය යුතුයි. මේ දැනුම ඔබ සතුව තිබිය යුතුයි. ඉන්න මේක ලියා ගන්නටක් ගන්න. සර් මියුට් වෙලා. මම මොකොත් කිව්වේ නැහැ. මේ ටික ලියා ගන්න පුතේ මේක අවශ්‍යයි සිංහලෙන් ලියා ගන්න. ඒක මේ භාෂා පරිවර්තනය. මේක ඇසෙම්බලර්ම තමයි. ඇසෙම්බලර් කියලාම කියනවා. මේක උපයෝගිතා මුදුකාංග. හරි ඊළඟට යන්න. ඊළඟ ප්‍රශ්නෙට එන්න.
හරි බලමු මේක කරන විදිහ පුතේ. උත්තරයක් වෙලා තියෙනවා. උත්තරයක් වෙලා තියෙනවා මේ පාර චින්තන එකක් වෙලා තියෙනවා. බලමු ඒ උත්තරේ හරි. නමුත් ඒකේ තව තියෙනවා අපිට මෙතන ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ උත්තර දීපු එකේ වැරද්දක් තියෙනවා. නමුත් ඒක කමක් නැහැ. කොහොම හරි මේ හරි උත්තරේ ඕනේ. හරි උත්තරේ උතන නැහැ පුතේ. හරි උත්තරේ කියන්නේ මේ ඉන්න මම පෙන්නන්නේ හරි උත්තරේ කොහොමද ගන්න කියලා. හරි උත්තරේ නැත්නම් දුන්නේ මොකටද නේ පුතේ? 10 20 30යි. හරි. 10යි 20යි 30යි. පුතේ මේ ටික එකතු ගන්න. හරි අපි හිතමු මේ ටික එකතු ගන්න ඕනේ කියලා අපිට මෙන්න මේ කොටුවේ මේ ටික එකතුව මෙන්න මේ කොටුවේ ගන්න ඕනේ කියලා හිතන්නකෝ. මෙන්න මේ කොටුවේ ගන්න ඕනේ එකතුව. එකතුව ගන්න එක ක්‍රමයක් තමයි පුතේ අහගන්න. සමානයි එකතුවක් ගණන් පාවිච්චි කරන සිතයක් සමානයි සම්වරහණක් එකතු කරන්න ඕනේ මුල්ම එක්කෙනා. ඒ කියන්නේ A1 මුල්ම එක්කෙනා A1 32ක් එකතු කරන්න ඕනේ අන්තිම එක්කෙනා. ඒ කියන්නේ මෙයා A3 ඔන්න අපිට එකතු වෙනවා 60යි කියලා. හරිද? එහෙනම් එකතු කරන්න එක ක්‍රමයක් තමයි එකතු කරන්න අපි ගන්න එක ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. sorry. එකතු කරන්න ගන්න එක ක්‍රමයක් තමයි පුතේ මේ තියෙන්නේ. අනිත් ක්‍රමයේ පුතේ අපිට එකතු කරන්න පුළුවන් මේ විදිහට සමානයි මෙයාගේ නම දෙනවා. A1 එකතු කිරීම A2 එකතු කිරීම මෙයාගේ නම A3. එතකොට පුතේ ඒ විදිහට ගන්න පුළුවන් එකතුව. එහෙමත් එකතු ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ ක්‍රමය තමයි මෙන්න මේ විදිහට එකතු ගන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා අපිට සමානයි සම් මෙහෙම ගන්න පුළුවන්. A1, A2, කමා දදා යන්න පුළුවන්. A3 ඔන්න අලුත් ක්‍රමයක්. එහෙම කමා දදාත් අපිට එකතු ගන්න පුළුවන් පුතේ. එහෙමත් එකතු ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උත්තරවල දීලා තිබ්බ තව එකක් මෙහෙම සමානයි A1 sum A2 sum A3 කියලා එකක් දීලා තිබ්බා. ඔහොම එන්ටර් කරොත් පුතේ එහෙම උත්තරයක් නම් එන්නේ නැහැ. ඒක වැරදි. එහෙනම් ඕකට අනුව පුතේ මේ උත්තර තුනම හරි. එක්ක දෙන්න ඕනේ ඒගොල්ලෝ ඉහත සියල්ල හරි මොකක් හරි කියලා. මේ තුනම හරි වුණා මේක ලියාගෙන මේ තුන ලියාගන්න එකතු ගන්න විදියට. එච්චරයි. එතන උත්තරේ නෑ මේක ලියාගෙන මේ තුන ලියාගෙන ක්‍රම තුන ටක් ගාලා ලියාගෙන. හරි ඊළඟ ප්‍රශ්නෙට යන්. මේක
බලන්න පුතේ කදාවක ඇති අනුරූපය සීරුවෙන් වමේ සිට දකුණට චලනය කිරීම සඳහා විද්‍යුත් සමර්පණ මුදුකාංගික ඇති කුමන ගුණාංගයක් භාවිතා වේද? බලමු. අපේ PowerPoint කම. දැන් පුතේ PowerPoint වල හොඳට අහගන්න. මෙතන මේ තියෙන ස්ලයිඩ් එකක්. මට control එකයි M එකයි press කරලා තව ස්ලයිඩ් එකක් ගන්න පුළුවන්. මේ තියන්නේ ස්ලයිඩ් එකට ඩිසයින් එකක් දාන්න මෙතනින් මේ ඩිසයින් දාන්න මෙහෙම. දැන් ඔයා දන්නවනේ මෙහෙම ඩිසයින් දාන්න පුළුවන් කියලා. ටක් ගාලා කරමු මේක. මෙතනින් ඩිසයින් එකක් දාන්න පුළුවන් මෙහෙම රයිට්. එහෙම ක්ලික් කරලා අපිට දාන්න පුළුවන් ඩිසයින් එක. මෙහෙම දාන්න පුළුවන්. ඊළඟ එක්කෙනාට වෙන ඩිසයින් එකක් දාන්න ඕන නම් මෙහෙම රයිට් ක්ලික් කරලා අපිට ඕන නම් apply to selected slides කියලා දාන්න පුළුවන්. එයාට වෙන ඩිසයින් එකක් වෙයි. මෙයාට වෙන එකක්, එයාට වෙන එකක්. මේකේ ඩිසයින් තියෙන ඕන තරම්. ඕන්න මේක දාන්න ඕන නම් මේක දාන්නත් පුළුවන්. ඔන්න ඩිසයින් එකක් දාන විදිහ තමයි ඕක මේ. ඩිසයින් දෙකක් නේ තියෙන හරිය. ඒක තමයි ඩිසයින් එක. ඒතර පුතේ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් කියලා කියන්නේ සංක්‍රාන්තියක් කියලා කියන්නේ ස්ලයිඩ් එක මාරු වෙන විදියක් මේ. ට්‍රාන්සිෂන් වලට ගිහිල්ලා අපිට පුළුවන් පුතේ මෙහෙම දෙන්න මේ ස්ලයිඩ් එකෙන් on mouse click අයින් කරලා වෙලාවක් දීලා ඒ කියන්නේ මේ ස්ලයිඩ් එකෙන් අනිත් ස්ලයිඩ් එකට මාරු වෙන විදියක් මේ විදියට මාරු වෙන්න මේ ඔය මාරු වෙන්න දෙන්න පුළුවන් මොකක් හරි එකක් මෙයාටත් මොකක් හරි මාරු වෙන්න දෙන්න පුළුවන් එකකින් තව එකකට මාරු වෙන්න එක ඒක තමයි ට්‍රාන්සිෂන් එක කියන්නේ මොකක් හරි ක්‍රමයකට මාරු වෙන විදියක් දෙන්න පුළුවන් මාරු වෙන්න දුන්නා ඔන්න ඩිසයින් එක හරි ඩිසයින් එක දැක්කම ඩිසයින් එක මේ විදියට දෙන එක ට්‍රාන්සිෂන් එක දැක්කම මාරු වෙන්න දෙනවා ඊට පස්සේ පුතේ ඒගොල්ලෝ දීලා තිබ්බ ලේඅවුට් එකක් ස්ලයිඩ් ලේඅවුට් එක ලේඅවුට් එක කියන්නේ දැන් අපිට මේ අදාළ ස්ලයිඩ් එකේ ටයිප් කරගන්න ඕන විදිය කොහොමද කොටු දෙකකට වෙන් කරලා ටයිප් කරනවද කොටු තුනකට වෙන් කරලා ටයිප් කරනවද කියන එක තමයි මේ තෝරගන්නේ ලේඅවුට් එක ඊළඟට පුතේ ඒගොල්ලෝ අහලා තිබ්බේ පින්තූරයක් වමේ ඉඳන් දකුණට යන්නේ පින්තූරයක් වමේ ඉඳන් දකුණට යන අපි මේකට ෆොටෝ එකක් ගමු ටක් ගාලා පින්තූරයක් නිකන් ගමු පින්තූරයක් වමේ ඉඳන් දකුණට යන්න මොකද්ද කරන්න කියලායි අහන්නේ එතකොට අපි කියමු මොකක් කරේ මොකක් කරේ ෆොටෝ එකක් ගමු හරි මෙයා කියමු දැන් මෙයා තමයි ෆොටෝ එක මෙයා යන්න ඕනේ වමේ ඉඳන් දකුණට ඒතර මට පුළුවන් පුතේ මේ බලන්න මෙයා වමේ ඉඳන් දකුණට යන්න නම් මම ඇනිමේෂන් වලට මේ තියෙන ඇනිමේෂන් වලට ගිහිල්ලා තමයි මට කැමති විදියට යාව මට හදන්න පුළුවන් පහළ ඉඳන් උඩට එන්න හරි වමේ ඉඳන් දකුණට යන්න හරි මට හදන්න පුළුවන් මෙයාව ඇනිමේෂන් දාලා දැන් අපි බැලුවොත් මේක බැලුවොත් පින්තූරේ පාට වෙන වමේ ඉඳන් දකුණට ගියා ස්පීඩ් එකකින් ගියා ඉතින් ඒ ඩියුරේෂන් වැඩි කළා වාට මෙයාව හිමින් යන්න හදන්න පුළුවන් ඒතර මෙයා වමේ ඉඳන් දකුණට හිමින් තමයි එන්නේ හිමීට යනවා දැක්කද හිමීට යනවා එහෙනම් පුතේ ඒකට උත්තරේ වෙන්නේ ඔයාලට තේරෙන්නේ නැති පින්තූරයක් වමේ ඉඳන් දකුණට යන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ සජීවනයේ ඇනිමේෂන් එක තමයි ගන්න වෙන්නේ හරි ඊළඟ ප්‍රශ්නට යන්න ඔයා මේකත් දැක්ක ස්ලයිඩ් ලේඅවුට් එකත් මම ඔයාලට පෙන්නුවා ස්ලයිඩ් ඩිසයින් එකත් පෙන්නුවා එතකොට ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එකත් මම ඔයාලට පෙන්නුවා හරි ඊළඟට හරි පුතේ ඒගොල්ලෝ කියනවා
සම්බන්ධිත දත්ත සමුදා වගුවක ප්‍රාථමික යතුර. ඒ කියන්නේ පුතේ දැන් අපි දන්නවා මේ ඩේටාබේස් ගැන කතා කරද්දී මේක විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් මේකත් ඩේටාබේස් ගැන කතා කරද්දී ටයිප් වෙන්නේ නැහැ නේ. හරි ඩේටාබේස් ගැන කතා කරද්දී පුතේ අපි දන්නවා අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙන දත්තේ පාසල් වල වෙන්න පුළුවන් නැත්නම් පුස්තකාල වල වෙන්න පුළුවන් ඒ තියෙන දත්ත ටික අපිට ඕන වෙනවා කම්පියුටර් එකක් ඇතුළට දාන්න. අපිට ඕන වෙනවා කම්පියුටර් එකක් ඇතුළට දාලා තියාගන්න. කම්පියුටර් එකක් ඇතුළට දාන්න ඕන වෙනවා. ඒ තියෙන ලිපිගොනු සම්බන්ධ දේවල් ෆයිල් පිළිබඳ තොරතුරු ඔක්කොම දාන්න වෙනවා. ඒක දාන්න නම් පුතේ අපිට ඕන වෙනවා software එකක්. මේක ඇතුළට දාන්න වැඩසටහනක් ඕන වෙනවා. මොනිටර් එක කුඩු කරලා දාන්න බෑනේ. ඒ දාන්න තියෙන වැඩසටහන් වලට කියනවා database management system. මම ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් පොඩි පොඩි හරි දේවල් ටිකක් කියවන ඔලුවට යන්න ඕන හින්දා හොඳේ. database management system. ඉතින් පුතේ database management system වලට උදාහරණයක් තමයි ඔයාගේ සිලබස් එකේ 10 වෙනි පොතේ ශ්‍රේණිය පොතේ 9 වෙනි පාඩම access. මේ පාඩමෙන් තමයි ඔය අහලා තියෙන ප්‍රශ්නේ. ඒතර ඔයා දන්නවා access භාවිතයෙන් පුතේ දැන් අපි ගත්තොත් ඔයාගේ ඉස්කෝලේ ගත්තොත් ස්කූල් එක පාසලක ඉන්නවා විවිධ කට්ටිය. ප්‍රින්සිපල් ඉන්නවා, ළමයි ඉන්නවා, ටීචර්ස්ලා ඉන්නවා. ඒතර මේගොල්ලන්ට ගැළපෙන වෙනම වගු තියෙන්න ඕනේ. ටීචර් කෙනෙක්ට වෙනම වගුවක්. ප්‍රින්සිපල් කෙනෙක්ට වෙනම වගුවක්. හරි. ඒගොල්ලන්ට ගැළපෙන ටේබල් වගු තියෙනවා. වගු වල තමයි දත්ත තැම්පත් කරන්නේ. අපි කියමුකෝ ටීචර් ID එකක් තියෙනවා. ටීචර්ගේ ID කාඩ් නම්බර් එක. ටීචර්ගේ නම තියෙනවා වගුවේ. ටීචර් කොහෙද ඉන්නේ කියලා තියෙනවා. ටීචර්ගේ දුරකථන අංකය තියෙනවා. දුරකථන අංකය තියෙනවා. එතකොට පුතේ මේ වගේ වගුවකට දත්ත ඇතුල් කරද්දී අපි කියමු ටීචර්ගේ නම්බර් එක 100 කියලා. ඊළඟ එක්කෙනාගේ නම්බර් එක 101 කියමුකෝ. මේ වගුවක පුතේ මේ පැත්තට තියෙනවට අපි කියන්නේ වාර්තා කියලා. රෙකෝඩ් කියලා කියන්නේ වගුවක මේ පැත්ත මම ඉක්මනට කියන්නම්. වගුවක මේ පැත්තට මම කහ පාටින් දාපුවා තමයි වාර්තා. මේ කෙලින් අතර සිරස්ව තියෙනවට අපි කියන්නේ ශේෂ්ත්‍ර කියලා. මෙවුවා ශේෂ්ත්‍ර. ටීචර් ID කියන්නේ එතන ශේෂ්ත්‍රයක්. ටීචර් නේම් කියන්නේ ශේෂ්ත්‍රයක්. ෆීල්ඩ් එකක්. ඒතර පුතේ සාමාන්‍යයෙන් අපි මේ වගුවක දැන් ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා නම් ඒගොල්ලෝ අඳුර ගන්න බෑනේ. ටීචර්ස්ලාම අඳුර ගන්න පාවිච්චි කරන ක්‍රමයක්. ටීචර්ගේ නම හරි ඉන්න දිහාව හරි ෆෝන් නම්බර් එක හරි. වගුවක වාර්තාවක් හඳුන ගන්න පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ප්‍රයිමරි කී එක කියලා. වගුවක වාර්තාවක් හඳුන ගන්න පාවිච්චි කරන හොඳම ෆීල්ඩ් එක. එක්ක නම වෙන්න පුළුවන්, සිටි එක වෙන්න පුළුවන්. ඒකට කියන්නේ ප්‍රයිමරි කී කියලා. ඔයාලට නම වුණත් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කමලා මිස් කියලා දෙන්නෙක් આવොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හඳුන ගන්න අමාරුයි. ඒ නිසා ප්‍රයිමරි කී එකක් තෝරගන්නකොට නැවත නැවත සඳහන් නොවන එකක් තමයි ගන්නෙ. දැන් ඔයාගේ විභාග අංක දැන් මම ඕගොල්ලන්ගේ පන්තියට සම්බන්ධ කරගන්න ඕගොල්ලන්ට අංක දීලා තියෙනවා. අංක දීලා තියෙනවා. ඒ අංක වෙන කාටවත් දීලා නැහැ පුතේ. මං අඳුරගන්නේ ඒකින් ටක් ගාලා. මං දන්නවා DP 0.07 කියන්නේ කවුද කියලා මං දන්නවා. ගගන කියලා මං දන්නවා. මං දන්නවා DP 0.08 කියන්නේ කවුද කියලා. ජසන්ති කියලා. මං දන්නවා DP 0.09 කියන්නේ දිනිති කියලා. මං දන්නවා DP 0.02 කියන්නේ රවිඳු කියලා. මං දන්නවා DP 0.01 කියන්නේ ජයන කියලා. හරිද? මං දන්නවා DP 0.03 කියන්නේ මතීෂ කියලාත් මං දන්නවා. ඒතර ඒ ටික මං දන්නවා පුතේ. එතකොට එහෙනම් මේකේ අහන ප්‍රශ්නේ තමයි ප්‍රාථමික යතුරු සම්බන්ධයෙන් නිවැරදි වෙන්නේ ඒක අනන්‍ය විය යුතුයි. අනන්‍ය විය යුතුයි පුතේ. ඒ කියන්නේ වෙන කාටවත් තියෙන්න බෑ ඒක. දැන් ඔයාගේ අංක වෙන කාටවත් තියෙන්න බෑ අනන්‍ය වෙන්න ඕනේ. අනන්‍ය වෙන්න ඕනේ. එහෙනම් මේක තමයි උත්තරේ. යුනික් වෙන්න ඕනේ. ඊළඟ එකට යන්න.
හරි. ඒතර පුතේ මේ වගේ වගුවක ඔයගෙන් අහන රෙකෝඩ් සංඛ්‍යාව රෙකෝඩුයි ශේෂ්ත්‍ර ෆීල්ඩ්. රෙකෝඩ් කියන්නේ මේ පැත්තට තියෙනවා. තිරස්ස. මේ තිරස්ස තියෙනවා. මේ කහ පාටින් තියෙනවා. ඒතර මේ කහ පාට ඒවා දෙකක් තියෙනවා. සමහර අයට හිතෙන්න පුළුවන් සර් මේකත් කහ පාටයිනේ මේකත් ගන්න පුළුවන් කියලා නෑ. ඒක රෙකෝඩ් එකක් වෙන්නේ. පළවෙනි ඉස්කෝලේ ඉන්න පළවෙනි ටීච් තමයි මෙන්න මෙයා අපේ. මෙන්න මෙයා මුල් මේක කියන. මෙයා 1 මෙයා 2. එහෙනම් රෙකෝඩ් ප්‍රමාණය ගනින්නේ මෙතන ඉඳන්. ශේෂ්ත්‍ර තියෙනවා 1යි, ටීචර් නේම් 2යි, සිටි 3යි මේක 4යි. දැන් මේකට අනුව මේකේ පුතේ ශේෂ්ත්‍ර තියෙනවා ගිණුම් අංක 1යි. තැම්පත් කළ දිනේ 2යි, 3යි, 4යි, 5ක් තියෙනවා. හරි ශේෂ්ත්‍ර 5ක් තියෙනවා රෙකෝඩ් තියෙනවා රෙකෝඩ් 2යි. එහෙනම් අහන්නේ රෙකෝඩයි ශේෂ්ත්‍රයිනේ. එහෙනම් 2යි 5යි තියෙන උත්තරේ කියන්නේ 1. හරි. අපිට ඊළඟ දවසේ වැඩිපුර වෙලාවක් ගන්න වෙයි පුතේ. හරි පළවෙනි දවසේ හින්දා තමයි අපි මේ වෙලාව ගත්තේ. එතකොට හොඳට අහගන්න. දැන් ඔයාට ආයි මේ ප්‍රශ්න ටිකට සමාන වෙනත් ප්‍රශ්න තමයි ඔයාලට ලැබෙන්නේ පේපර් එකේ. ඔයාලට දැන් පේපර් එකක් හම්බ වෙනවා. ඒකට ප්‍රශ්න මේ ප්‍රශ්න වලට සමාන වෙනත් ප්‍රශ්න. ඒක ටයිම් තියලා කරන්න ඕනේ මම උත්තර දෙනවා ඊට පස්සේ. ඒ 4 වෙනි දවසේ. ඒ කියන්නේ 4 වෙනි දවසේට සම්පූර්ණ පේපර් එකක් හැදෙනවා. දැන් ඊළඟ දවසේ ඔයගොල්ලන්ට කරනකොට MCQ ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරලා සෙකන්ඩ් පේපර් එනුත් තව ප්‍රශ්න එකක් හෝ දෙකක් කරනවා. 3 වෙනි දවසේ තවත් කරනවා ඒ වගේ. කියන්නේ ප්‍රශ්න 40කට අවශ්‍ය කරන පරාසයන් ටික මම හදාගන්නේ මේ. ඒ කියන්නේ පාඩම් විභාගෙට එන පාඩම් වලින් එන විදිහේ මොඩල් එකේ ප්‍රශ්න වලට අදාළ තියරි දැනුමක් තමයි මේවට දෙන්නේ. ඒක සාමාන්‍ය පන්තික කරන්න බෑ පුතේ. ඒකට පේපර් ක්ලාස් එකක්ම එන්න ඕනේ. ඒක ඔයාලට දැනෙයි මේක ටික කරගෙන යනකොට මේකේ තියෙන වටිනාකම. හරි ඒක මේක තේරුම් ගන්න ඕනේ. ඒකේ තියෙන වටිනාකම වලට තේරෙයි. මොකද දැන් ඔයාලට පොතක් පාඩම් කරලාවත් මේ දැනුම එහෙම ගන්න අමාරුයි. ප්‍රශ්නයක් හරහා පුතේ මම ඒ සම්බන්ධයෙන් පරාසයක් කතා කරනකොට ඔයාගේ ඔළුවට ඒව තැම්පත් වෙනවා. ඒක පාඩම් කරලා ගන්නවට වඩා වැඩි දෙයක් ලැබෙනවා. ඔයාලට ඒක තේරෙයි දවස් 3ක් විතර යනකොට තේරෙයි. සහ අවසාන කියන්නේ ඒකේ පේපර් එක කරනකොට ඔයාලට තේරෙයි හොඳටම ඇඟට දැනෙයි ඒක. එහෙනම් පුතේ අපි අද දවසේ පන්ති මෙතනින් නවත්තමු. ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට සුබම සුබ දවසක් කියලා. අයබෝන් පුතේ. අයබෝවන් සර්.